හොඳයි හැමදෙනාම කවුරු සාදුකාරයක් පවත්වන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත අද දවසේදී බොහෝම කල්යාණ මිත්‍ර භාවයෙන් හැමදෙනාම එකතු වෙලා මේ වටිනා අවස්ථාවට සම්බන්ධ වෙන්නේ පොසොන් පොහොය හේතු කරගෙන සීල සමාදාන වැඩසටහන වෙනුවෙන් අද දවසේදී ඒ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් රාශියක් සිද්ධ කරගන්න අවස්ථාවකයි හැමදෙනාම රැඳී ඉන්නේ. ඉතින් අද දවසේදී මේ දේශනාව පවත්වනකොට අද අපි ඉන්න ප්‍රදේශයට ටිකක් මේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට පොඩ්ඩක් මැදදී සමහර විට අවහිරතා මතුවන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒ දේවල් මගහරවාගෙන අපි දේශනාව සිද්ධ කරමු. හදිසිය හරි නැවත නතර වුණොත් අපි නැවත ආරම්භ කරමු. දේශනාව මෙහෙම පටිගත කරලා නැවත අපි ලබා දෙන්නට කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා කවුරුත් මේ කාරණාවන් පිළිබඳව අපි සාවධානව ශ්‍රවණය කරමු. පින්තුනි, අපි පොසොන් පොහොය කියලා කියන්නේ අපිට ලැබුණු සුවිශේෂවත් පොහොය දිනයක්. විශේෂයෙන්ම බෞද්ධයින් විදිහට සහ ශ්‍රී ලාංකිකයින් විදිහට අපි කාටත් වැදගත්ම දිනයක් තමයි පොසොන් පොහොය කියලා කියන්නේ. උතුම් බුදුදහම අපට ලැබුණු දිනය. ඒ බුදුදහම ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වන්නට හේතු වුණ දිනය. ඒ වගේම ඒ බුදුදහම මේ ලෝකේ පුරාම ව්‍යාප්ත වන්නට අවශ්‍ය පදනම සැකසුණු දිනය හැටියට අපිට පොසොන් පොහොය හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා ලංකාවට පමණක් නෙමෙයි මුළු සමස්ත ලෝකයටම වැදගත්ම දවසක් තමයි පොසොන් පොහොය දිනය කියලා කියන්නේ. ඒට හේතු වෙන්නේ මුළු ලෝකයටම බුදුදහම බෙදා දීමට කටයුතු කළේ උත්සාහවත් වුණේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඒ නිසා ලංකාවට බුදුදහම ලැබීම ලෝකයේ මොනම රටකට බුදුදහම ලැබීමටත් වඩා විශේෂ සංසිද්ධියක්. පොසොන් පොහොය දිනේදී අපි ඒ උතුම් සංසිද්ධිය ස්මරණය කරනවා, සිහිපත් කරනවා. නොඑක් බාධක මැද, නොඑක් පීඩා මැද, නොඑක් අවහිරතා මැද බුද්ධ ශාසනය පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආවා. ඒ උතුම් මහා සංඝරත්නය ගිහි පින්නතුන්ගේ උපාසක උපාසිකාවන්ගේ පූර්ණ අනුග්‍රහකත්වය ඇතිව අද දවසේදී මහා විශාල ව්‍යසනයන් හමුවේදී, මහා විශාල කටයුතු හමුවේදී මේ ශාසන ධර්මය සංරක්ෂණය කරගෙන ඉදිරියට පවත්වාගෙන යන්නේ ඒ මහා සංඝරත්නය, ඒද ගිහි පින්නතුන්ගේ මහා දායකත්වයේ යටතේ. ඉතින් ඒ නිසා ලෝකයේ පුරාවටම අපි අරගෙන බැලුවොත් අමිශ්‍රව නොයෙකුත් මතවාදයන් හා එකතුව කිලුටුවන්නට නොදී බුදුදහම රැකගත් ප්‍රධානතම රට ලෙස සහ එකම රටක් ලෙසත් අපිට ලංකාව හඳුන්වන්නට පුළුවන්. මොකද ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ත්‍රිපිටකයට නොයෙක් දේවල් සංගායනාවෙන් පසුව එකතු කළෙත් නැහැ. ත්‍රිපිටකයේ තියෙන දේවල් සංගායනාවෙන් පසුව ඉවත් කළෙත් නැහැ. ඒ අනන්‍යතාවය අපේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාට හිමි. උන්වහන්සේලා රැකගත්ත ධර්මයේ තමයි මුළු ලෝකෙටම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මුළු ලෝකයේම ඒ අනන්‍යතාවයේ මත පිහිටා සිටමින් තමයි මේ ධර්මය ඉගෙන ගන්නේ, දරන්නේ. ඒ හින්දා අපිට පොසොන් පොහොය, ඒකට මුල් උන පොහොය දිනය අමතක කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් මේ පොසොන් පොහොය දවසේදී බුද්ධ ශාසනයේ වැදගත්ම පොහොය දවසක් විදිහට, පැවැත්මෙහි ශාසනික පැවැත්මෙහි වැදගත්ම පොහොය දවසක් හැටියට සිහිපත් කරමිනුයි අද දවසේදී අපි මේ ධර්ම කාරණාවන් මේ විදිහට සාකච්ඡා කරන්නේ. ඉතින් අපිට බෞද්ධ සංගමයේ වෙනුවෙන් අපේ පින්වත් මහේ මහත්මයා සිහිපත් කළා
සුතවන්ත සූත්‍රය ආශ්‍රය කරගෙන කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරන්නට තිබුණොත් අවබෝධ කරගන්නට තිබුණොත් වඩා හොඳයි කියලා. ඒ නිසා අපි කල්පනා කළා ඒ ආශ්‍රය කරගෙනම මේ පින්නතුන්ට කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නට කියලා. සුතවන්ත සූත්‍රය කියලා කියන්නේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේහි ධම්මකතික වග්ගයේහි දකින්නට ලැබෙන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ වැදගත් කාරණාවක් මතු කරලා තියෙනවා. එහෙමත් නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ශ්‍රාවක භාෂිතයක් ලෙස ඔසවා තැබීමක් මේ සූත්‍ර දේශනාව තුළදී සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නෙම දුකෙන් මිදෙන මාවතක් පිළිබඳව, දුකෙන් මිදෙන ක්‍රමයක් පිළිබඳව අපට දේශනා කරන්නට. අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දුකෙන් මිදෙන මාවත පිළිබඳව අපිට පැහැදිලි කරලා දේශනා කළා. එයින් නිවී සැනසුණු උත්තමයන් වහන්සේලාත් අපිට මේ නිවෙන මාවත පිළිබඳව ඒ විදිහටම පැහැදිලි කරලා දේශනා කරලා තවදුරටත් දල්හීකරණය කරමින්, ඒ කියන්නේ දැඩි කරමින් අපිට ඒ සඳහා තමන්ගේ ජීවිතයම සාක්ෂි කොට තිබුවා. සුතවන්ත සූත්‍ර දේශනාවත් ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. භාග්‍යතුන් වහන්සේ බරණැස් නුවර වැඩ ඉන්න කාලෙදී මහා කොට්ටිත තෙරුන් වහන්සේ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවච සරියුත් තෙරුන් වහන්සේට මෙහෙම කියනවා. සුතවතාවසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. එවත්නි සුතවත් ආර්ය ශ්‍රාවකයා නැතිනම් සුතවතාවසෝ සාරිපුත්ත භික්ඛුනා. සුතවත් ශ්‍රාවකයා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. කවර ධර්මයක් යෝනිසෝ මනසිකාතබ්බා මනවින් මෙනෙහි කළ යුතුයිද කියලා මේ කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. දැන් මේ මහා ප්‍රඥ උතුමන් වහන්සේලා දෙනමක්. කොට්ටිත තෙරුන් වහන්සේ කියන්නේ ඊටාම භාග්‍යතුන් වහන්සේ සංක්ෂිප්ත කොට දේශනා කළ දේශනාවන් විස්තරිතව දේශනා කරන්නට ඉතාමත් සමර්ථකම් දක්වපු තෙරුන් වහන්සේ නමක්. සරියුත් තෙරුන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අගතැන්පත් වුණ මහෝත්තමයන්න් වහන්සේ, දක්ෂිණ ශ්‍රාවකයන්න් වහන්සේ. එතකොට මේ සරියුත් තෙරුන් වහන්සේගෙන් කොට්ටිත තෙරුන් වහන්සේ මේ ප්‍රශ්නයක් අහනවා. එවත්නි මේ සුතවත් ශ්‍රාවකයා නැතිනම් සුතවත් භික්ෂුව විසින් කවර ධර්මයක්ද යෝනිසෝ මනසිකාරය කරන්න කියලා. මේ වෙලාවේදී මේ සරියුත් තෙරුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. සුතවතාවසෝ කොට්ටිත භික්ඛුනා පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාතබ්බා. එවත්නි සුතවතාවසෝ කොට්ටිත භික්ඛුනා ශ්‍රුතවත් වූ භික්ෂුව විසින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඩක් වශයෙන්, සල්ලයක් වශයෙන් ආදී ලෙස දකින්නට අවශ්‍යයි කියලා දේශනා කළා. එතකොට දැන් යෝනිසෝ මනසිකාරය කියන කාරණය හඳුන්වා දෙනවා. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව අනිත්‍ය වශයෙන් දකින්නකම, දුක් වශයෙන් දකින්නකම, ඒ වගේම රෝගයක් හැටියට දකින්නකම, ඒ වගේම ලේසරව පිරුණු දුක් වේදනා ගෙනවින් දෙන ගඩක් විදිහට, ගෙඩියක් විදිහට දකින්නකම, ඒ වගේම හුලක් විදිහට දකින්නකම, ඒ වගේම විපතක් විදිහට දකින්නකම, ඒ වගේම ආබාධයක් විදිහට දකින්නකම, පිළීමක් විදිහට දකින්නකම, ඒ වගේම අනුන් විසින් මේ වනසන වෙනසීම පිණිස තබන ලද්දක් විදිහට දකින හිස්සුවක් විදිහට දකින්නකම. එතකොට මේ අනාත්ම විශ්ින් දකින්නකම කියලා මේ විදිහට නුවණින් මෙනෙහි කරනවා කියලා සරියුත් තෙරුන් වහන්සේ මේකට පිළිතුරු දෙනවා. පිළිතුරු දීලා ඒ කාරණාව පිළිබඳව විස්තර කරනවා තව දුරටත්. කතමේ පංච කුමන ස්කන්ධ ධර්මතා පහක්ද? සයතිදං රූපපාදානස්කන්ධෝ රූපපාදානස්කන්ධේ වේදනා සංඥා සංස්කාර විඥාන උපාදානස්කන්ධය. එවැත්ති මේ ශ්‍රුතවත් භික්ෂුව විසින්
මෙන්න මේ පංච උපාදානස්කන්ධය යෝනිසෝ මනසිකාරයේ කළ යුතුයි. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කළ යුතුයි කියලායි දේශනා කළන්නේ. නුවණින් මෙනෙහි කළ යුතුයි කියලා කියන්නේ ඒක අපිට ප්‍රඥාවෙන් අවබෝධ කරන්නට තියෙන දෙයක්. දැන් මෙතනදී වැදගත් වෙන කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ කාටද මේ කතාව කියන්නේ? සුතවත් ශ්‍රාවකයාට. සුතවත් කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව අහලා තියෙන කමට කියනවා සුතය කියලා. අපි දන්නවා සුතමය ඥානය කියලා එකක්. සුතමය ඥානය කියලා කියන්නේ ඇසීමෙන් දැනගන්නා ලද නුවණට සුතමය ඥානය කියලා කියනවා. එතකොට සුතවත් භික්ෂුව කියලා කියන්නේ මෙන්න මේ ධර්මය අහලා දැනගත්ත කෙනාට සුතවත් භික්ෂුව කියලා කියනවා. හැබැයි තාම අවබෝධයටපත් වුණ කෙනෙක් කියලා වචනයෙන් සඳහන් කරන්නේ නැහැ. සමහර විට කෙනෙක් හිතනවා මේ ටික දැකපු ගමන්ම මේ ටික පමණින්ම ඒ කෙනා සෝතාපට්ටි ඵලයටපත් වුණ කෙනෙක්. එහෙම නැතිනම් සුතවත් කියන වචනය දුටු පමණින්ම ඒ කෙනා ශ්‍රුතවත් කියලා කියන්නේ සෝවාන් ඵලයටපත් වීමපත් වුණ කෙනාම තමයි සුතවත් කියලා කියන්නේ කියලා දෘෂ්ටියකටපත් වෙනවා. ඇත්තටම ශ්‍රුතවත් කියන වචනේ යොදන්නේ ඒ විදිහට මේ සෝතාපට්ටි ඵලයටපත් වුණ කෙනෙකුට පමණක් නෙමෙයි, ශ්‍රුතවත් ශ්‍රාවකයෝ ඉන්නට පුළුවන්කම තියෙනවා. ශ්‍රුතවත් ශ්‍රාවකයෝ පෘතජ්ජන ඌයේද ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ පෘතජ්ජන ඌයේද ඒ කෙනා මාර්ගයේ වඩන්නේ අහගත්ත ධර්මයේනේ. නිසා ශ්‍රුතය කියන එක සහ සෝතාපට්ටි ඵලය අතර සම්බන්ධය තියෙන්නේ අහගත්ත දේ වඩලා සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියන එකෙන් මිසක වෙනත් තැනකින් නෙමෙයි. ඒ නිසා සුතවත් කියන වචනය දුටු ගමන්ම කල්පනා කරන්නට එපා. සුතවත් කියලා කියන්නේ මේ ශාසනයේ ධර්මය අවබෝධ කරගත්ත සෝතාපට්ටි ඵලයටපත් වුණ ආර්ය ශ්‍රාවකයාය කියලා තීරණයකට බැස ගන්නට එපා. එතකොට මේ ශ්‍රුතවත් කෙනෙකු, ඒ කියන්නේ ධර්මය පරතෝඝෝස ප්‍රත්‍යයෙන් තව කෙනෙකුගෙන් අහලා දැනගන්න කෙනෙක් තමයි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ මානසිකාරය පවත්වන්නේ. එහෙම නැතිනම් මේ විදිහට මේ පංච උපාදානස්කන්ධ ධර්මය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්, ගඩක් වශයෙන් මේ මානසිකාරය පවත්වන්නේ. මේ විදිහට දේශනා කරලා තානංකෝපපණේතං විජ්ජති අසුතවා බික්ඛු මේ පංචඋපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාරන්තෝ සෝතාපට්ටි ඵලං සච්චිකරියාත. ඔන්න වැදගත්ම තැනක් එතකොට අපිට ලැබෙනවා. එවත්නි මේ යම් කිසි දෙයක් මේ අර ශ්‍රුතවත් භික්ෂුව මේ විදිහට මානසිකාරයේ පවත්වනකොට ඒ මානසිකාරයේ පැවැත්වීම තුළින් ඒ ශ්‍රුතවත් භික්ෂුව සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා කියලා කියනවා නම් තානංකෝපණේතං ආවසෝ විජ්ජති. එවත්නි මේ බඳු තැනක් विद्यमान වෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙනවා. එතකොට ශ්‍රාවකයා අහලා දැනගත්ත දෙයක් මානසිකාරයේ පවත්වනකොට, ඒ කියන්නේ භාවනාමය වශයෙන් ඒක මෙනෙහි කරනකොට, සම්මර්ෂණය කරනකොට, මානසිකාරයක් පවත්වනකොට ඒ කෙනා ඒ හේතු කරගෙන සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා කියන එක विद्यमान වන දෙයක්. අන්න එතකොට අර අපි කලින් කතා කරපු කාරණය තව දුරටත් ස්ථාපනය කරනවා. කොහොමද? සුතවත් කියන වචන මාත්‍රයෙන්ම සෝතාපන්නයි කියලා කිව්වේ නැහැ. සුතවත් බව ලබාගත්තු විසින් සෝතාපන්න වීම පිණිස උත්සාහවත් වුණා, මඟ දියුණු කළා. එහෙම නැතිනම් මානසිකාරයේ පවත්වනවා. ඒ විදිහට මානසිකාරයේ පවත්වාගෙන යනකොට ඒ ශ්‍රුතවත් ශ්‍රාවකයන් වහන්සේ නැතිනම් ඒ ශ්‍රුතවත් භික්ෂුව ඒ පවත්වන මානසිකාරයේ තුල ඔහුට අවබෝධ වෙනවා ධර්මයේ පිළිබඳව. එතකොට ඒ පළවෙනි මාර්ගඵලයටපත් වීම නැතිනම් සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියන දේ මේ ලෝකෙ विद्यमान වන දෙයක්. අන්න අපිට සෝතාපට්ටි ඵලය සමහර වෙලාවට අපිට ලෝකෙ තුල අහන්නට ලැබෙනවා මේ බණ ඇහිීමෙන් පමණක්මයි සෝවන් වන්නට පුළුවන්, අහලා විතරමයි මේක සෝවන් වෙන්න පුළුවන් කියලා. දැන් මේ සූත්‍රයට අනුව ඔබට පැහැදිලි ඇති මේ අපිට ඉස්සෙල්ලා කියනවා මේ මානසිකාරය කරන්න කියලා. දැන් මේ මානසිකාරය කරනකොට තමයි මානසිකාරය තුල සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ. එතකොට ඒ මානසිකාරය කියලා කියන්නේ අර අහගත්ත දේ තමයි මානසිකාරයේ පවත්වන්නේ. කෙනෙක් හිතනවා නම් බණ අහගෙන ඉන්නකොටම
ආර්යයන් වහන්සේ ඉස්සරහදිමයි සෝතාපට්ටි ඵලයටපත් වෙන්නේ. එහෙම නැතිනම් අහගත්ත දෙයක් කැලේකට ගිහිල්ලා වඩනකොට සෝතාපන්න වෙන්න බෑ, මානසිකාරයේ පවත්නකොට සෝතාපන්න වෙන්න බෑ කියලා හිතනවා නම් ඒක දෘෂ්ටියක්, ඒක වැරදි සාගත දෙයක් කියන එකට හොඳ සාධකයක් වෙනවා මේ සූත්‍ර දේශනාව. ඔබට මේ සූත්‍රය තුළින් මේ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට ධර්මයේ වඩන්නේ ශ්‍රුතවත් කෙනෙක්. ශ්‍රුතවත් කෙනෙක් කියන්නේ ශ්‍රුතවත් කියු මාත්‍රයෙන්ම සෝවාන් ඵලයටපත් වුණ කෙනෙක් නෙමෙයි. ඔහු ධර්මය අහලා දැනගත්ත කෙනෙක්. ඒ දැනගත්ත කෙනා මේ විදිහට මග වඩනවා. මග වඩනකොට තමයි ඔහුට සෝතාපට්ටි ඵලය ලැබෙන්නේ. ඒක අහගෙන ඉන්නකොට ලැබුණා නෙමෙයි. ඔහු ඒක ලැබුවේ අහගත්ත දේ මානසිකාරයේ පවත්වනකොට. මේ ලෝකේ චරිතනානත්වයක් තියෙනවානේ. චරිතනානත්වයක් කියලා කියන්නේ පුද්ගලයන්ගේ වශයෙන් කෙනකෙනාගේ චරිතය එකිනෙකාට වෙනස්. නානත්ත් කායා නානත්ත් සංඥා කියලා අපි කියන්නේ. ඒකට කයවල් වෙනස් වගේම සංඥාවනුත් වෙනස් වෙනවා. ඒ කයවල් සහ සංඥාවන් වෙනස් වෙනකොට ලෝකේ ස්වභාවය තමයි ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මතාවල තියෙන වැඩිම, ඉන්ද්‍රිය ධර්මතා ටික දියුණු වීමත් කෙනකෙනාට සාපේක්ෂව වෙනසක් වෙනවා. ඒ කෙනකෙනාට සාපේක්ෂව එතන වෙනසක් වෙනකොට අවබෝධ ඥානය තුලත් ඒ වෙනස අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට ධර්මය අවබෝධ වීම අහගෙන ඉන්නකොට බොහොම එක්ෂණිකව ඉතාමත් වේගයෙන් අවබෝධ වන්නට පුළුවන්. තවත් කෙනෙක් ඉන්නවා එක්ෂණිකව වේගයෙන් අවබෝධ නොවි එයාට කාලයක් තිස්සේ අහගත්ත ධර්මයේ වඩනකොට අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා. සමහර කෙනෙක් සජ්ජායනා කරනකොට අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා. දේශනා කරනකොට අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා. මේ විදිහට ඒ අවබෝධ වීම නොඑක් ආකාරයට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිකන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු මේ දහම් පරයයන් අනුව අපි අපේ මනස අරගෙන යනකොට ඒ ඔස්සේ අපිට මේ සියලු කාරණාවන් අත්දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේ මහා රහතන් වහන්සේලා දෙනම මේ කරුණ කෙනෙකු මඟ වඩනකොට උන්වහන්සේලාට හමු වුණ තැන් පිළිබඳව. එහෙම නැතිනම් මාර්ගයේ වඩන භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවයන් අනුව උන්වහන්සේලාට දැනුණු ආකාරය පිළිබඳව මේ විදිහට මේ සාකච්ඡාවක් පවත්වන්නේ. එතකොට ඒ විදිහට යම් කිසි කෙනෙක් ධර්මය අහලා දැනගෙන ඒ අය මඟ වඩනකොට ඔවුන් සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරනවා නම් අන්නේ බඳු තැනක් තියෙනවා. ඒ විදිහටම ඒ අය තවදුරටත් පංච උපාදානස්කන්ධය මේ විදිහට මෙනෙහි කරනකොට සකදාගාමි ඵලය ලබනවා නම් සකදාගාමි ඵලය ලබනවා කියන එකත් विद्यमान වෙනවා. අනාගාමි වෙනවා නම් අනාගාමි ඵලය ලබනවා කියන එකත් विद्यमान වෙනවා. ඒ වගේම අරහතාපනවසෝ සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතප්පා. සාරිපුත්තයන් වහන්සේ මේ රහතන් වහන්සේ විසින් කවර ධර්මයක් නුවණින් දකින්න අවශ්‍යද? එතකොට එහෙම අහනකොට පිළිතුරු දෙනවා අරහතාපිකෝ අවසෝ කොට්ටිත මේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ. එතකොට ඇවත් කොට්ටිතේනි රහතන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක්, ගඩක්, සල්ලයක් වශයෙන් දකිනවා කියලා දේශනා කරනවා. ඊට පස්සේ නතිකෝ අවසෝ අරහතෝ උත්තරින් කරණීයං කතස්සවා පතිවසෝ. එතකොට පතිචයෝ අහනවා එවත්නි මේ රහතන් වහන්සේට එත්මත්ෙහි කරන්නට දෙයක් නැහැ, උත්තරීකරණීය දෙයක් නැහැ. එහෙනම් ඇයි රහතන් වහන්සේ මේ නැවත මේ විදිහට මේ මානසිකාරය පවත්වන්නේ? එතකොට අපිච ඉමේ ධම්මා භාවිතා බහුලීකත්තා දිට්ඨ ධම්ම සුඛ විහාරාය චේව සංවත්තಂತಿ සති සම්පජඤ්ඤාය ചാති. හුදෙක්ම මේ ධහම වඩනකොට, මේ ධහම බහුලීකృత කරනකොට, මේ ධහම දියුණු කරනකොට හුදෙක්ම එය සති සම්පජඤ්ඤය පිණිස, නුවණ පැවැත්ම පිණිස, එහෙමත් නැතිනම් දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා, ඒ කියන්නේ මේ ජීවිතයේදීම සැප විහරණය සඳහා හේතු වන දෙයක් පමණයි. ඒක අරහත් ඥාන දර්ශනයට අදාළව තමයි ඒ කතාව අපි එතනදී කතා කරන්නේ. එතකොට දැන් මෙතනදී මේ සුතවන්ත සූත්‍රය තුළ ඊටාම වැදගත් කාරණා කිහිපයක් තමයි මේ සාකච්ඡාවට භාජනය වෙන්නේ. ඒ කාරණාවන් ටිකේදී අපිට ඊටාමත් ප්‍රයෝජනවත් වෙන කාරණාවනේ දැන් මුල් කරගත්ත කාරණාවනේ පංච උපාදානස්කන්ධ ධර්මය මෙනෙහි කරන ආකාරය.
එතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගන්ධයක් වශයෙන්, සල්ලයක් වශයෙන් මේ විදිහට මානසිකාරයේ පවත්න්නේ කොහොමද? ඒ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපි ටිකක් නුවණින් විමසා බැලිය යුතු වෙනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි මේ විදිහට පවත්වන මානසිකාරය අපිට කියන අනිත්‍ය වශයෙන් දකින්නට කියලා. කුමන ස්කන්ධ ධර්ම පංච උපාදානස්කන්ධ ධර්මයක්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ ධර්මතාවලට උපාදානස්කන්ධ කියන්නේ ඇයි කියන එක පිළිබඳව අපි විමසන්නට අවශ්‍යයි. අපි ටිකක් මෙනෙහි කරලා බලන්නට අවශ්‍යයි. මේ ධර්මයන්ට උපාදානස්කන්ධ කියලා කියන්නේ උපාදානයන්ගෙන් අරමුණු කරන නිසා, උපාදානයන්ගෙන් අරමුණු කළ හැකි නිසා මේ ධර්මයන්ට උපාදානස්කන්ධයි කියලා කියනවා. තුන් භූමිය අනුවගිය සියලුම ධර්මයෝ පොදුවේ හඳුන්වනවා උපාදානස්කන්ධ හැටියට. තුන් භූමිය අනුවගිය සියලුම ධර්මයෝ උපාදානස්කන්ධය හැටියට හඳුන්වනවා. හේතුව ඒ හැම ස්කන්ධයක්ම ඇසුරු කරන්නේ, ඒ හැම ස්කන්ධයක්ම අරමුණු කරන්නේ උපාදාන සහගත වූ මානසිකාරය තුළ. අපි රූපය ඇසුරු කරන්නේ උපාදාන සහගත වුණ මනස තුළ. රූප නිරෝධය නොදකිනව නම්, රූපයෙහි අනිත්‍ය පේන්නේ නැත්නම්, ඒකේනා රූපය කියලා ඇසුරු කරන්නේම උපාදානස්කන්ධයක්. ඒක ඊටාම ගැඹුරු, ඊටාම සියුම් කාරණාවක්. අපිට රූපයෙහි නිරෝධය නොපෙනේ නම්, රූපය කියන එක අනිත්‍යතාවය නොපෙනේ නම්, ඒ තාක් අපි ඇසුරු කරන්නේ රූපය කියන රූප උපාදානස්කන්ධය තමයි අපි ඇසුරු කරන්නේ. එතකොට උපාදානස්කන්ධය තියෙනවා නම් ඒ කෙරෙහි චන්දරාගයාගේ යෙදීම වෙනවම තමයි. ඇයි එහෙම කියන්නේ? රූපය කියන එක, රූප ස්වභාවය තමයි හටගෙන නැති වෙන බව. අපි ඒකට කියනවා, ඔබ අහලා ඇති අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති කියලා වචනයක්. අහුත්වා සම්භූතං, අහුත්වා කියන්නේ නොවි, සම්භූතං හටගත්තා, හුත්වා වී න භවිස්සති නොවන්නේය. එතකොට නොවි හටගත්තා, වී නොවන්නේය. කියන්නේ අතීතයේ නැතුව වර්තමානයේ තුල හට ගැනීම සිද්ධ වුණා. ඒ වගේම වර්තමානයේ හිවි අනාගතයට නොවන්නේය. රූපේ ස්වභාවය තමයි මේ විදිහ. අපි සම්මර්ෂණය කරනකොට රූපේ පිළිබඳව අපිට තේරුම් ගන්නට ඕනේ පැත්ත තමයි, නොවි තමයි රූපේ හටගත්තේ. ඒ කියන්නේ අතීතේ තිබිලා තිබුණ රූපය දැන් අපි දැක්කා හෝ තිබුණ රූපය දැන් අසුරු කරා නෙමෙයි. නොවි ඒක හටගත්තා. ඒ වගේම වී අනාගතයට නොවන්නේ. ඒක දැන් වර්තමානයේහි ඌදේ අනාගතයට පැවැත්මක් ඇත්තේ නැහැ. එහෙනම් ඒකේ තියෙනවා හටගෙන නැති වෙන බව. හටගත්ත දේ පැවැත්මක් නැති බව. අන්නේ නොවි හටගෙන වී අනාගතයට නොතිබෙන ලක්ෂණය නිසා ඒ රූපයට අපි කියනවා අනිත්‍යයි කියලා. ඒ රූපය හටගෙන නැති වෙනවා කියලා. අපි ඒකට කියනවා රූපයේ නිරෝධය කියලා. අපි ඒකට කියනවා රූපයේ වැය කියලා. එතකොට යම් කිසි කෙනෙක් රූපය පිළිබඳව දකිනවා නම් ඔහුට රූපයේහි අනිත්‍යමනේ දකින්න වෙන්නේ. ඒක බොහොම සියුම් කාරණාවක් කියලා කිව්වේ. ඔබ ටිකක් මේ කරුණ තේරුම් ගන්නට එන්න බොහොම කල්පනාවෙන් අපිට ඇහැට රූපයක් පෙනෙන තැනක ඇහැට වර්ණ සටහනක් පැමිණෙනකොට ඒ වර්ණ රූපය අරඹයා අපිට කිසිම ආකාරයකින් පුද්ගල සංඥාවන් පහළ කරගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒ වර්ණ සටහන ඇවිල්ලා කිව්වේ නැහැ මේ මම මිනිස්සෙක් ඔබ ළඟට අරගෙන ආවා කියලා. වර්ණ සටහන කියන්නේ නැහැ. එතකොට මේ වර්ණ සටහන ආලෝකයක් විදිහට පුළුවන්කම තිබුණේ යම්කිසි උපවත් බව තමයි, සතර මහා ධාතුව නිසා පවතින උපවත් බව. ඒක ආලෝකයට සංවේදී, ආලෝකයට බිඳෙන ස්වභාවයකින් යුක්ත ප්‍රසාදවත් බවක්. අන්නේ ප්‍රසාදවත් උපවත් බවට හරියට කැඩපතක් තිබ්බොත් කැඩපතට ඡායාව පතිත වෙනවා වගේ අර වර්ණ සටහන ඇහැට ඇසේ ප්‍රසාදයට පතිත වුණා.
අන්න ඒ විදිහට ඇසේ ප්‍රසාදයට වර්ණ සටහනේ පැමිණීම උනාට පස්සේ ඒ අනුව අපි ඒ රූපය දැන ගැනීම වශයෙන් හිතකුත් ඇති වුණාට පස්සේ අපි කියනවා තුන් දෙනාගේ එකතු ස්පර්ශ වුණා කියලා. ඒ කියන්නේ අපි ඒ තුන් දෙනාගේ එකතුවම ඔසවලා අපි මානසික දෙයක් හැටියට ඒක ඔසවා තබා ගන්නවා. ඊට පස්සේ අපි ඒක මනසෙන් අත්දකිනවා. ඒකට අපි කියනවා මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු මට්ටමක් කියලා. ඒ කියන්නේ තාම අපි කෙනෙක්ය පුද්ගලයෙක් කියලා නිශ්චිත ලෙසම මනෝ ධාතු මට්ටමේකදීවත් අපි දන්නේ නැහැ. මනෝ විඥාන ධාතු මට්ටමකදී ඒ කියන්නේ තමන්ගේ හිත පැත්තේදී හිත පැත්තේ තමන් දැක් පුරුදු ටික ගන්නවා. හිත පැත්තෙන් එකතු කරගත්ත සංස්කරණය කරන දේකුත් එක්ක මනෝ විඥාන මට්ටමකදී අම්මා හෝ තාත්තා හෝ එහෙම නැතිනම් දන්න හඳුනන පුද්ගලයෙක් කියලා අපි දැනගන්නවා. ඊට පස්සේ නැවත මනෝ විඥාන මට්ටමේ සිතක් ලෙස අපි දකිනවා ඒ අම්මා හෝ ඒ පුද්ගලයා බාහිර ලෝකේ ජීවත් වෙන කෙනෙක්. නැතිනම් අර පෙනුන රූපය ඒකමයි කියලා. එතකොට දැන් ඒ මට්ටම වෙනකොටත් අර රූපය හටගෙන නිරුද්ධ වෙලා ඉවරයි. හටගෙන නැති වුණ රූපය ඇති තැනක අපි ඒ රූපය අම්මා විදිහට දකිනවා. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වුණ රූපයේ Nirodha අපි දැක්කේ නැහැ. ඒ Nirodha නොදකින කම නිසා රූපය පිළිගන්න තිබුණා අපි ළඟ සංකල්පමය වශයෙන් හදාගත්ත ආශ්‍රව ටිකක් සහ කෙලස් ටිකක් තිබුණා. අන්නේ ආශ්‍රව ටික සහ කෙලස් ටිකෙන් අපි අර හටගෙන නිරුද්ධ වුණ රූපය Nirodha නොපෙන්වන කම නිසා ඇති හැටියට උපාදානය කරගත්තා. අන්නේ ඇති හැටියට උපාදානය කරගත්ත නිසාම අර රූපයට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. මොකද ඒ රූපය අපි ග්‍රහණය කරන්නෙම උපාදානස්කන්ධ මට්ටමකින් නිසා. නැවත නැවතත් රූපය අසුරු කරන්නේ නැවත නැවතත් රූපය ඇති බවට ගන්නෙම අර එකතු කරගත්ත බොහෝ කල් සිට පවත්තන කෙලෙස් නැතිනම් ආශ්‍රව ටිකෙන් සහ උපාදානයන්ගෙන්. එතකොට ඒ ධර්මයන් ගෙන් ඇසුරු කරන නිසා තමයි මේ ධර්මය උපාදානස්කන්ධ කියලා කියන්නේ. නැතිනම් රූපය උපාදානය නිසා නෙමෙයි. රූපස්කන්ධය කියන එක උපාදාන නෙමෙයි. එතකොට රූපස්කන්ධය අපිට හම්බ වෙනවා නම් යම් තැනක. ඒ කියන්නේ රූප නිරෝධය අපිට පේන්නේ නැතුව රූපය හටගත්ත හේතු නිසා රූපය නැති වුණා කියන එක අපිට පේන්නේ නැතුව අපිට හම්බ වෙනවා නම් රූපය තියෙන දෙයක් හැටියට පවතින දෙයක් හැටියට හම්බ වෙනවා නම් අන්න ඒකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. එතකොට රූප උපාදානස්කන්ධයේ විදිහට තමයි ලෝකයේ තුල ඔබට ඇසුරු කරන්න තමන් කැමති ආදරණීය වස්තු ලෝකේ හම්බ වෙන්නේ. වටිනාකම් සහිත රැක ගන්න දේවල් ලෝකෙ තුල හම්බ වෙන්නේ. ඇලෙන්න ගැටෙන්න දේවල් ලෝකෙ තුල හම්බ වෙන්නේ. දැන් මෙන්න මේ විදිහට ඔබට හමුවන රූපය පිළිබඳව ඔබ ඇලෙන්නට අවශ්‍ය වෙන රූපය ඔබට හම්බුණාට පස්සේ පිනතුනේ ඔබට ඒකෙන් ගැලවෙනවා කියන දේ කරන්න බෑ. දැන් ඒ රූප උපාදානස්කන්ධය කියන එක අනිත්‍යයි. ඒක හටගෙන නැති වෙලා යන දෙයක්. ඔබ උපාදානයෙන් ඒක අසුරු කළාට අනිත්‍ය නොදන්නාකම නිසා ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. හැබැයි ඒ අනිත්‍ය දේ දුක්ඛ ධර්මයක්. ඒක හටගෙන නැති වෙනවා කියලා කියන්නේ එතන දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම ඒක රෝගයක්. රෝගයක් කියලා කියන්නේ අපි කියන්නේ ඒක ලෙඩක් හැටියට නැතිනම් ඒක දුක්ඛදායී රෝගයක් හැටියට අපි පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ දකින්නේ. මොකද එයා දන්නවා ලෝකයේ තුල රූප උපාදානස්කන්ධය හම්බෙනවා කියලා කියන්නේ ඒ රූප උපාදානස්කන්ධය වේදනාව පිණිසම පවතින දෙයක්. රූප උපාදානස්කන්ධය කියන දෙයට අපිට එතන තණ්හා උපාදානයේ යෙදුනට පස්සේ ඒක මම වෙලා මගේ වෙලා මගේ ආත්මය වෙලා හම්බුණාට පස්සේ අපිට ඒක ලෙඩක් විදිහට ඒකට ප්‍රතිඋත්තර සපයන්න වෙනවා. අපිට ඒකේ කාරණා හොයන්නට සිද්ධ වෙනවා. අපිට එතනදී සම්පූර්ණම වේදනාත්මක බවක් තුළ අපිට රැඳෙන්නට සිද්ධ වෙනවා. ඒක තමයි උපාදානස්කන්ධයේ ස්වභාවය. ඒකයි ඒක රෝගයක් හැටියට හඳුන්වන්නේ. ඒ කියන්නේ ලෙඩක ස්වභාවය මොකද්ද? ලෙඩක ස්වභාවය තමයි අපිව පෙළෙන ස්වභාවය. ඒ වගේම අපිට අපහසුතා ඇති කරවමින්
අපිට අවශ්‍යතාව උපදවන එක රෝගයක තියෙන ස්වභාවය. එතකොට මේ රෝගයේහි ස්වභාවය තමයි පංච උපාදානස්කන්ධයේහි ස්වභාවය. පංච උපාදානස්කන්ධයක් යම් කෙනෙකුට පවතිනවා නම් ඒ පංච උපාදානස්කන්ධය ඔහු දැක්ක යුතුයි. ඒක රෝගයක් හැටියට. ඒ රෝගයක් හැටියට ඔහු දකින්නේ පංච උපාදානස්කන්ධයට යෙදෙන උපාදානයේ හේතු කරගෙන ඔහුට පැමිණෙන අනේක ප්‍රකාර දුක්ඛයන් ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ඔහුට ඇත්ත වුණාට පස්සේ ඒක රකින්න දැන් මේ කය ඇත්ත වුණාට පස්සේ මේක රකින්න මේකට උපස්ථාන කරන්න මේක පවත්ව ගන්න හීරීමක්වත් නොදී තියාගන්න මේකට තව කොහෙන්වත් වචනයක් එන්නේ නැති වෙන්න මේක රැක ගන්න කොච්චර කෙනෙක් මහන්සි වෙනවද? ඒ වගේම ඔබ ඇති බවට ගන්න ඔබට පේන ලෝකේ ජීවත් වෙනවා කියලා දකින දරුවා කියන රූපේ රැක ගන්න ලෙඩ නොවි පවත්ව ගන්න සීත උෂ්ණයන්ගෙන්වත් පීඩාවක් නොවෙන්න බඩගින්නක්වත් නොවෙන්න තව කෙනෙකුගෙන් වචනයක් නොවෙන්න අපි කොච්චර උත්සාහවත් වෙනවද? අන්න ඒ දේ අපිට දුක ගේනවා අවශ්‍යතාව උපදවනවා පංච උපාදානස්කන්ධයේ තුල ඒ පවතින රෝගයක් වගේ තියෙන ස්වභාවය පිළිබඳව අපිට තේරුම් ගන්නට කියලා කියනවා. ඒ වගේම ඒක හරියට ගණ්ඩයක් වගේ. ඒ කියන්නේ ගඩක් කියලා කියනවා මේ ලේසරව පිරුණු ගෙඩියක් වගේ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ලේසරව පිරුණු ගෙඩියක් වගේ දකින්න. එතකොට රූපය කියන එකනේ අපි මේ කතා කරන්නේ. රූප උපාදානස්කන්ධය කියන්නේ හරියට මේ ලේසරව පිරුණු ගෙඩියක් වගේ දෙයක්. මොකද ඒක කොයි වෙලාවෙ කොහෙන් වැදුනත් ලේසරවම අපවිත්‍ර වුණම දෙයක් පිට කරයි මිසක හොඳ වූ සුචි වූ දෙයක් නම් කවදාවත් එකෙන් පිට වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ලේසරව පිරුණු ගෙඩියක් වගේ තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒ හේතු කරගෙන දුකක්ම පමුණුවයි මිසක කවදාවත් සැපයක් නම් කෙනෙකුට උපදවන්නේ. ඒ ගඩ හේතු කරගෙන ඒ ලේසරව පිරුණු ගෙඩියක් හේතු කරගෙන අපිට දුකම උපදවයි මිසක ඒක සැපක් උපදවන්නේ නැහැනේ. ඒ වගේ රූපය උපාදාන වශයෙන් ගත්ත රූප උපාදානස්කන්ධය කියන එක නැතිනම් රූපේ උපාදාන විදියට ඇසුරු කරන කම නිසා අපිට කවදාවත් ලෝකේ සැපයක් ඇති වෙන්නේ නැහැ. දුකටම මුලක්. දුකම තමයි ගෙනල්ලා දෙන්නේ. දුකම ගෙනල්ලා දෙනවා කියලා කියන්නේ ලෝකය තුල අපිට ඒක ගැටෙන්නේ යමක්ද ගැටෙන තැනින් පිළිකුල් සහගත දේම ශ්‍රාවය කරනවා. ඒ වගේ දුකම ශ්‍රාවය කරනවා. කෙනෙකු ඒකට දොස් කිව්වත් කෙනෙකු ඒකත් එක්ක ඇලුනත් කෙනෙකු ඒකත් එක්ක ගැටුණත් ඒ දේ නොලැබී ගියත් අපිට රූපය හේතු කරගෙන අපිට දුක එන්න පුළුවන්කම ඒ රූප උපාදානස්කන්ධය ඇසුරු කරන තාක් අපිට ලැබෙනවා. ඒ නිසා ඔබ අද දවසේ යම් දුකක් විඳිනවා නම් ඔබ යම් අද වෙහෙසක් විඳිනවා නම් ඒ වගේම ඔබට යම් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකක් නෙමෙයි අනාගතයට ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් ඔබට ලෝකයේ තුල තව දුකයි කියලා යමක් අද පේනවා නම් ඒ හැම දෙයක්ම හේතු ටික ඔබ ළඟ තියාගෙන ඉන්නයි ඔබ පංච උපාදානස්කන්ධය අසුරු කරනවා. ඔබ ඒක ගැටෙන්න විතරයි අවශ්‍ය. ඒ දේ ශ්‍රාවය කරන එක ඔබ තුල ඒ විදිහටම පවත්වාගෙන තියෙනවා. ඒ නිසා රූප උපාදානස්කන්ධයේ ස්වභාවය ඒකයි. ඒ විදිහටම එක ශල්‍යයක් කියන්නේ හුලක් වගේ. පංච උපාදානස්කන්ධය කියන එක හරියට ගැඹුරට ඇනිලා තියෙන උලක් වගේ. ඒක ගලවලා අයින් කරන එක ලේසි නෑ. ගලවන්න ගියත් ඒක වේදනාකාරී. නොගලවා හිටියොත් ඒක මරණය ගෙනල්ලා දෙන්න පුළුවන් තරම් දෙයක් වෙනවා. ඒක හරියට ශල්‍යයක් වගේ කියන්නේ හුලක් වගේ. ඇයි ඒ අනුව බැසගෙනම පවතිනවා. රූපය අනුව බැසගෙනම පවතිනවා. ඇසුරු කරන්නෙම රූප නිරෝධයට නෙමෙයි. රූපය ඇති හැටියටමයි පවතින දෙයක් හැටියටමයි නিত্য වූ සැප වූ දෙයක් හැටියටමයි. ඒ නිසා රූපය අපි කොටස් දෙකක් බෙදනවා. සැප දේවල් තියෙනවා රූපේ. දුක් දේවල් තියෙනවා. දැන් අපි උත්සාහවත් වෙනවා දුක් දේවල් ටික අයින් කරලා සැප සහගත දේවල් ටික ලං කරගන්න. අපි ජීවත් වෙනවා කියන්නේ ඕකටනේ. ජීවිතේට දුකේන පැති මොනවද කියලා බලමින් දුකේන පැති ටික අයින් කරමින් සැප ගේන්න පුළුවන් පැති ගැන අපි හොයනවා. සැප විඳින්න පුළුවන් පැති ගැන අපි කල්පනා කරනවා. ඒ සඳහා අපි රැකී ආරක්ෂා කරනවා. අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම එතනට වැය වෙලා තියෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධය සම්පූර්ණම කුලක් වගේ දෙයක්. ඒක ඇතුළටම පැමිණිලා තියෙන දෙයක්. ඒක කවදාවත් දැන් නිෂ්ඨාවකටපත් වෙලා එතනින් සැපයක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ජීවිතේට දුක කියන දේම කොයිම මොහොතක හරි උරුම කරනවා. අන්න ඒ වගේ පංච උපාදානස්කන්ධය කියන එක සල්ලයක් හැටියට දකින්නට ඕනේ. ඒ වගේම ඒක අගතෝ ඒක විපතක්. ඒක පංච උපාදානස්කන්ධය කියන එක මේ
සම්පත්තියක් එහෙම නැතිනම් හොඳ යහපත් දෙයක් එහෙම නෙමෙයි. පංච උපාදානස්කන්ධයක් ඇසුරු වෙනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක අපි සැරිසරනවා කියලා කියන්නේ ඒක කෙනෙකුට විපත්තිය කරා පැමිණෙන විපතක් බවට පත් වෙන දෙයක්. ඒ කියන්නේ ඔහුට කරන්නට පුළුවන් මහම විපත්තිය තමයි පංච උපාදානස්කන්ධයක් ඇසුරු වෙනවා කියලා කියන්නේ. ඔබ අද දවසේදී යම් කිසි ආත්ම භාවයක් අන්තිම පිළිකුල් කරනවා නම් ඔබ හෙට දවසේදී ඔබේ ජීවිතේ බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි දෙයක් දුකක් ඔබට එපාමයි කියනවා නම් ඒ දුකත් මගේ කරගෙන ඔබට හෙට උපදින්නට පුළුවන්කම තියෙනවා. යටත් පිරිසින් ඔබ අද ලස්සනයි කියලා පවත්වගෙන යන්න හොඳට පිරිසිදු කරගෙන තියාගන්න හදන මේ කයම ඇසුරු කරගෙන පණුවෙක් වෙලා උපදින්න පුළුවන්කම පවා ඔකේ තියෙනවා. ඒ නිසා තමයි මේක විපතක් කියලා කියන්නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධය ඇසුරු වෙනවා කියලා කියන්නේ රූප උපාදානස්කන්ධයක් අනුව බැසගෙන තියෙනවා කියන්නේ ඔබ ඒ தත්ත්වයට ගේන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔබට අවශ්‍ය වෙන්නේ මේ මට්ටමට යන කර්මයක් රූපය අනුව යෙදීම විතරයි. එතකොට ඒ අනුව ප්‍රතිසන්දියක් ඔබට ලැබෙනවම තමයි. ඒ හින්දා ඒක විපතක්මයි. ඒ වගේම මේක ආබාධයක්. ඒ කියන්නේ පිළීම් සහිත ස්වභාවයක්මයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒ වගේම ඒක පරතෝ ඒක අනුන් විසින් සකස් කරපු ඒ වගේම අනුන් විසින් व्यसනය පිණිස සකස් කළ දෙයක් වගේ හරියට. ඒ කියන්නේ Tamanට व्यसනය පිණිස තව කෙනෙකු යමක් සකස් කළා නම් අන්න ඒ වගේ දෙයක් තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඊට පස්සේ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ ඒක ශුඤ්ඤ වූ හිස් වූ දෙයක් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. අනත්තතෝ කියනවා අනාත්ම වූ ස්වභාවයක්. කිසිම විදිහකින් ඒකේ ආත්ම වශයෙන් හෝ සාරවත් විදිහට හෝ යහපත් කියලා එතන ගන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒක අනාත්මම දෙයක්, අසාරවත් වූ දෙයක්. කුමකින්ද අසාර? ආත්ම සාර වශයෙන් අසාරයි. නිත්‍ය සාර වශයෙන් අසාරයි. සුඛ සාර වශයෙන් අසාරයි. මේ විදිහට පංච උපාදානස්කන්ධය අසාර විදිහට දකින්නට ඕනේ. දැන් අපි රූපය මුල් කරගෙන අපි ඔය කාරණා ටික බැලුවා. රූපය කියන එකේ ස්වභාවයට හිත බැසගත්තොත් එතන අනිවාර්යයෙන්ම අපිට ඒ රූපය පුද්ගලයෙක් විදිහට, කෙනෙක් විදිහට, දෙයක් විදිහට හමු වෙනවමයි. මහා භූතේ නෙමෙයි අපිට පේන්නේ. අපිට මහා භූත රූපේ සත්වයේගේ පුද්ගලයෙක්ගේ වෙලා. හටගෙන නැති වෙන වර්ණ සටහන නෙමෙයි පේන්නේ. සත්වයේගේ පුද්ගලයෙක්ගේ වෙලා. එතකොට කාරණා දෙකක් ඔබට තියෙනවා මෙතන තේරුම් ගන්න. යම් කිසි කෙනෙකුට රූපය තියෙනවා නම් රූපය ඇති බවට හම්බෙන ඔහුට රූප උපාදානස්කන්ධය ඇසුරු වෙනවාමයි. යම් කිසි කෙනෙකුට හටගෙන නිරුද්ධ වෙන රූපය නැතිනම් රූපයේ නිරෝධය පේනවා නම් ඔහුට රූපේහි පැනවීමක් කරන්නේ නැහැ. ඒක රූපස්කන්ධයේ ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන එක. ඒක රූප උපාදානස්කන්ධයයි කියන ගණයෙන් කතා කරන්නේ නැහැ. එතකොට ඒ හටගෙන නිරුද්ධ වෙන බවම රූපස්කන්ධයේ තියෙන ස්වභාවයකට කියනවා චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. එතකොට ප්‍රිය රූප සාත රූප විදිහට ඔබට හම්බෙනවා නම් ඒ කියන්නේ අපිට ප්‍රියමනාප හොඳ යහපත් රූප කැමැති රූප ওই විදිහට හම්බෙනවා නම් අන්න ඒක තමයි උපාදානස්කන්ධයට උපාදාන වුණ මට්ටම. ඒ කියන්නේ ඔබ කෙලසුන්ගෙන් ඇසුරු කරන මට්ටමේ රූපය කියලා කියන්නේ. එතකොට ඒක රූපස්කන්ධය නෙමෙයි. ඒක රූපය කියන ගණේටයි යන්නේ. අපිට මේ විදිහට දැන් වේදනාව පිළිබඳවත් කතා කරන්නට පුළුවන්. වේදනාව කියලා කියන්නේ විඳීම් සහගත ස්වභාවය. කුමක්ද අපි විඳින්නේ? සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා. සැප දුක් උපේක්ෂා. එතකොට මේ සැප දුක් උපේක්ෂා වශයෙන් විඳින වේදනාවන් කර්ම විපාක වශයෙන් බෙදන්නට පුළුවන්කම තියෙනවා. අපි මෙතනදී ගන්න මේ විඳීම කියන දේ අරමුණක සැප සහගත ස්වභාවයේ කෙලෙස් සහිත බවක ඉඳලා විඳිනකම. ඒ කියන්නේ වේදනාව කියන එක කෙනෙකුට දැන් අම්මා දකින්නකොට මට හරි සතුටුයි කියලා අපි කියනවා. එතකොට මේ මව දැකීම නිසා ඇතිවෙන සතුට සැපසහගත වේදනාවක්. ඒ සැපසහගත විඳීම ඒක සාමිසයි. ඒ කියන්නේ ඒක සම්පූර්ණම සත්පුද්ගල භාවය තුළ පිහිටා සිටපු දෙයක්. ඒක උපාදානයේ යෙදුණු තැනක තමයි ඒ සැප නැතිනම් ඒ සතුට අපිට විඳින්න පුළුවන්කම තියෙන්නේ. ලෝකේ වේදනා ස්කන්ධයක් තියෙනවා. නැතිනම් වේදනා ධර්මයක් තියෙනවා. ඒ වේදනාව හටගෙන නිරුද්ධ වෙන විඳීම් සහගත ස්වභාව මාත්‍රයක් විතරයි.
ඒ හටගෙන නිරුද්ධ වෙන ධර්මය ආශ්‍රවයන්ගෙන් කෙනෙකුට ඇසුරු වෙන නිසා, පුද්ගල භවකින් ඇසුරු වෙන නිසා, උපාදානයන්ගෙන් ඇසුරු වෙන නිසා ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය කියලා. ඒ කියන්නේ ඔබට අද වේදනාව කියන එක හමු වෙනවන්නේ බාහිර ලෝකයෙන්. දැන් අපි උදාහරණයක් ඇටියට මෙහෙම කිව්වොත් පරිප්පු හොද්දක් හදනකොට පරිප්පු හොද්ද උයන ඔබ හොද්දේ රස පිළිබඳව බලාපොරොත්තු වෙන්නේ මේ රසට මේ පදමට එක තියෙන්නට ඕනේ කියලා. එතකොට දිවට දැනෙන ඒ රසය ආරම්භය ඔබට දැනෙන සැප වේදනාව දැන් නම් හරි ගානට තියනවා කියන ඔබට ඇති වෙන වේදනාව ඔබ හිතින් බලාපොරොත්තු වෙන වේදනාවක්. මේ සින්දුව ඇහුවොත් නම් දැන් හොඳයි කියලා ඔබ කල්පනා කරනකොට ඔබ බලාපොරොත්තු වෙන්නේ සැප වේදනාව. හැබැයි මේ සැපසහගත වේදනාව ඔබ බලාපොරොත්තු වෙන්නේ රූපේ පැත්තෙන් වෙන්න පුළුවන්. හැබැයි එතන තියෙනවානේ වේදනාව සැපසහගත වේදනාව කියලා එකක්. අන්නේ වේදනා උපාදානස්කන්ධය. ඇයි එතනට උපාදානයේ යෙදිලා තියෙන දෙයක්. අපිට කනට ශබ්දයක් ගැටෙනකොටත් එතන වේදනාවක් ඇති වෙනවා. ඇහැට වර්ණ සටහනක් ගැටෙනකොටත් එතන වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවට කියනවා විපාක වේදනා කියලා. එතකොට ඒ දැනෙන වේදනාව උපේක්ෂා සහගතයි. එහෙම නැතිනම් චක්කු විඥාන සිතෙහි පවතින වේදනාව උපේක්ෂා සහගතයි. ඒක අපි විඳින්නේ නැහැ සැප විදිහට, සතුටු විදිහට, හොඳයි කියලා අරමුණු කරගෙන ඒක අපි රස විඳින්නේ නැහැ. හැබැයි ඒක වේදනාවක්. ඒක විපාක උපේක්ෂා සහගත වේදනාවක්. හැබැයි මේ වේදනාව උපේක්ෂා සහගත විපාක වේදනාවේ Nirodhaය නොදන්නාකම නිසා ඒ වේදනාව හටගෙන නිරුද්ධ වුණ තැනක අර කෙලෙස් ආශ්‍රව ටික යොදලා බොහෝ කල් සිට අපි අසුරු කරපු පුරුදු ටිකෙන් අපි අසුරු කරලා මේ අම්මා කියලා හිතනකොට ඒ අම්මම තමයි මේ ඉන්නේ කියලා අපිට ඇති වෙන වේදනාව අපි දකින්න රූපි පැත්තෙන් එන දේ හැටියට. එහෙම නැතිනම් ඒ බාහිර තියෙන දේ හැටියට අපි කල්පනා කරනවා. දකින්න කොටත් ඒ ගැන හිතන කොටත් අපිට ඇති වෙන ඒ සංකල්පනාව පැත්තෙන් ඇති වෙනවා. එතකොට අන්න ඒ මට්ටමට අපිට වේදනාවේ Nirodhaය නොපෙනී ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක නොපෙනී අපිට වේදනාව කියන එක පේනවා අම්මා දැක්කහම මට හරි සතුටුයි කියන තැනින්. සින්දුව ඇහුවාම තමයි මට ඒ සැප ලැබෙන්නේ කියන තැනකින් අපි හිතනවා. අන්න ඒ වේදනාව බාහිර රූපේ පැත්තට හෝ ඇති බවට හෝ කලින් ඇසුරු කරපු දෙයක් නැවත ඇසුරු කළ හැකි කියලා හෝ අපිට ඇතිවන මානසික ලක්ෂණය නිසා තමයි ඒකට වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ. වේදනා උපාදානස්කන්ධයේ ස්වභාවය තමයි නැවත නැවතත් අපිට ඒ වේදනා ටික එකතු කරලා නැවත වේදනාව විඳින්න පුළුවන් බව සකස් කරලා දෙනවා. ඒ කියන්නේ ඒ වේදනා උපාදානස්කන්ධය පිළිබඳව අපිට උපාදානය ඇති කරනවා. එතකොට මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පිරිසුදු මට්ටමේ චක්කු විඥාන මට්ටමේ වේදනාවක් තියෙනවා නම් ඒකද අපි අසුරු කරන්නේ උපාදානස්කන්ධ මට්ටමකින්. ඒකේ ඇත්ත නොදන්නාකම නිසාමයි ඒක පවතින දෙයක් හැටියට ගන්නෙ. ඒ පවතින දෙයක් හැටියට මෙනෙහි කරන කම නිසාම තමයි ඒ ඔක්කොම පොදුවේ වේදනා උපාදානස්කන්ධය හැටියට සංග්‍රහ කරන්නේ. යම් කිසි කෙනෙකුට වේදනාව හම්බ වෙන්නේ නැත්නම් වේදනා නිරෝධය හම්බ වෙනවා නම් වේදනාවේ නිරෝධය හම්බ වෙනවා නම් වේදනාවේ අනිත්‍ය හම්බ වෙනවා නම් වේදනාවේ දුක හම්බ වෙනවා නම් වේදනා උපාදානස්කන්ධය කියන එකේ රෝගයක් හැටියට ගඩක් හැටියට සල්ලයක් හැටියට එයාට පේනවා නම් අන්න ඒක දකින්න කෙනාට යථාර්ථය පේන්න ගන්නවා. යථාර්ථය පේන්න ගන්නේ කොහොමද? වේදනාව කියන එක සත්වයේ පුද්ගලයේ විදියට හම්බුනොත් දුක ගේන්න පැත්තට යනවා. හැබැයි වේදනාව කියන එක ධර්මයක්. ඒක හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් එයාට වේදනාව හම්බ වෙලා නැහැ. වේදනා නිරෝධය සාක්ෂාත් වෙයි. වේදනා නිරෝධය සාක්ෂාත් වෙනකොට එයාට කියන්නේ වේදනා උපාදානස්කන්ධය අසුරු කරනවා කියලා. යම් කිසි කෙනෙකුට වේදනාව හම්බ වෙනකොට එයාට වේදනාවේ නිරෝධය නැහැ. එතකොට එයාට වේදනාවේ ඇති බවට ගිහිල්ලා කෙනෙකුගේ වේදනාව බවට පත් වෙලා එයා කෙලින්ම වේදනාව උපාදාන වශයෙන් අසුරු කරලා ආත්ම භාව වශයෙන් ඒකේ බැසගෙන තියෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට වේදනාව තියෙනවා නම්
එයාට වේදනා උපාදානස්කන්ධය තියෙනවා. යම් කිසි කෙනෙකුට වේදනාව නැත්තම් කියලා කියන්නේ දැනෙන්නේ නැහැ කියන එක එහෙම නෙමෙයි. වර්ධවා ගන්න එපා. වේදනා නිරෝධය පේනවා නම් වේදනා නිරෝධය පේන ඒ කෙනාට අවේදිත සුඛයක් විඳින්න පුළුවන්. ඒක වේදනාවෙන් නෙමෙයි පනවන්නේ. සැපේ කියන දේ වේදනාවකින් පනවන දෙයක් නෙමෙයි. අවේදිත සුඛ කියලා නිසා ඒකට භාවිත කරන වෙනම වචනයක්. සංඥාව වුණත් එහෙමයි. හැඳිනීම කියන දේ අපිට තියෙන්නේ සත්පුද්ගල භාව වශයෙන් ගත්ත දෙයක. අපිට නිමිති වශයෙන් හැඳිනීම කියන ලක්ෂණය අපිට පේන්නේ අපි ගන්න සමූහයක් එකතු කරලා මේ ඉන්නේ අම්මමයි, මේ ඉන්නේ තාත්තමයි, දරුවමයි, අපි දන්න අයමයි, එහෙම නැතිනම් අපි අකමැති අයමයි කියලා. මෙම ලෝකයේ විදිහට අපි කරන මේ හඳුනා ගැනීම, ඒ වගේම සංස්කාරය කියලා කියන අපි හිතන කමට. එතකොට ඒව සකස් කරමින් අපි නැවත ඒක ආයෝහනාර්ථයකින් අපි ඒව එකතු කරගන්නවා නම් ඒ එකතු කර ගැනීමත් ඒ සංස්කරණය කර ගැනීම කියන කාරණාවත් ඒ වගේම මේ ටික පොදුවේ අපි දැනගන්නවා කියන ලක්ෂණය තියෙනවා නම් මේ දැන ගැනීම කියන කාරණාවත්. එතකොට මේ ටික එකතු කරලා කතා කරන්න එකට උපදින ධර්ම හැටියට කතා කරන්න පුළුවන් තැනකුත් තියෙනවා, එහෙනම් බැරි තැනකුත් තියෙනවා. නමුත් පොදුවේ අපි මේ සියලු ධර්මය අරගෙන කතා කරනවා පංච උපාදානස්කන්ධ ධර්මයක් හැටියට. ඒකට මේ පංච උපාදානස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න කිව්ව දැන්. අනිත්‍ය කියලා කිව්වේ උපාද වයට්ඨේන අනිච්ඡං කියලානේ. උදේවැය අර්ථයෙන් තමයි අනිත්‍ය කියලා කියන්නේ. කියන්නේ හටගෙන නිරුද්ධ වෙන නිසා තමයි ඒකට අනිත්‍ය කියලා කියන්නේ. යමක් හටගත්තා නම් හටගෙන වැය වෙන ස්වභාවයකින් යුක්තයි. උපදිලා වැය වෙන ස්වභාවයකින් යුක්තයි. ඒකට කියනවා අනිත්‍ය ධර්මයක් කියලා. එතකොට මේ අනිත්‍ය ධර්මය කියන එකෙන් අදහස් කරන්නේ දැන් මේ කියන්නේ අම්මගේ අනිත්‍ය, තාත්තගේ අනිත්‍ය, ගෙවල් දොරවල් වල අනිත්‍ය, මේ නැති වෙලා යන දේ ගැන බලන්න කියලා නෙමෙයි. උදේ අර්ථයෙන් දකින්න. හටගත්තේ කොහොමද? වැය අර්ථයෙන් දකින්න හටගෙන නිරුද්ධ වුණේ කොහොමද? එතකොට ඔබට පේන්නේ gedaraක අනිත්‍ය නෙමෙයි. ඔබට පේන්නේ රූපයේ හට ගැනීම සහ රූපයේ නිරෝධය, වේදනාවේ හට ගැනීම, වේදනාවේ නිරෝධය, සංඥාවේ හට ගැනීම, සංඥාවේ නිරෝධය, සංස්කාරයේ හට ගැනීම, සංස්කාරයේ නිරෝධය, විඥානයේ හට ගැනීම, විඥානයේ නිරෝධය. දැන් මේ විදිහට තමයි නිරෝධය කියන දේ ඔබට දකින්න වෙන්නේ. කොයි වෙලාවකවත් අනිත්‍ය කියන දේ එහෙම නැතිනම් ස්කන්ධයන්ගේ අනිත්‍ය කියලා කතා කරන අනිත්‍ය භාවනාවක් ගැන නැතිනම් විදර්ශනාවක් ගැන කතා කරන තැනකදී ඒ අම්මා තාත්තා කියලා ගන්න මට්ටමේ ඒ අය ඉපදිලා මැරිලා යනවා කියන තැනක එහෙම කතා කරන අනිත්‍ය දේවල් නෙමෙයි. ලෝකේ අපි කැමැත්ත තියෙන දේවල් කැමැති විදිහට තියෙන්නේ නැහෙනි කියන මට්ටමක කැමැත්ත විඳු ලබන පුද්ගලයාත් ඉන්නකොට අපි නිකන් අර ජීවිතයේ අවබෝධය තුළ අපිට අත්දැකීම තුළ කෙනෙකු අපේක්ෂා රහිත භාවයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවානේ. ඒ කියන්නේ කෙනෙකුට පරිණත වෙන්න පුළුවන්කම තියෙනවානේ. ඒක ධර්මයේම අවශ්‍ය නැහැ. කෙනෙකුට මේවා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේවල්. ඒක භෞතිකයේ පිළිබඳව දන්න කෙනෙකුටත් ඒ ගැන අපේක්ෂාවක් නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ගැන තේරුම් අරගෙන මේවා නැති වෙලා යනවා අපි කැමති විදිහට මේක තියාගන්න බෑ කිව්වහම ඒ අදහස් විදිහට ඒක ඕන කෙනෙකුට මේ ශාසනයෙන් බාහිර වුණත් පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඒක ධර්ම අවබෝධය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍යතාවයේ ඊටාම ගැඹුරු ධර්මයක්. ඒකෙන් නිවන ගෙනල්ලා දෙන දෙයක්. ඒකෙන් චේතෝ විමුක්තිය කරා අපිව අරගෙන යන දෙයක්. එතකොට එතන අනිත්‍ය වශයෙන් දකින්න කියන කතාවම අපි අරගෙන බැලුවොත් අනිත්‍ය වශයෙන් දකින්න කියන ටිකම අපි අරගෙන බැලුවොත් ඒකත් හොඳටම ප්‍රමාණවත් අපිට ධර්ම අවබෝධය සිද්ධ කරන්න. අනිත්‍ය වශයෙන් දකින්න කියන ඒ වචනයම ප්‍රමාණවත් වෙනවා අවබෝධ කරන්න. මොකද ස්කන්ධ ධර්මතා ටික හටගෙන ස්කන්ධ ධර්මතා ටික නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඒක තමයි එතන තියෙන වැදගත්ම කාරණාව. මොකද ස්කන්ධ ධර්මයක්නේ හටගෙන නැති වෙන්නේ නේ. අම්මා ඉපදිලා අම්මා නැති වෙනව නෙමෙයි. කැමති දේ තිබිලා කැමති දේවල් අපිට නොලැබී යනව නෙමෙයි. කැමැත්ත ඉෂ්ට කරගන්න බෑ කියන එකත් නෙමෙයි. මේක පුරවල ඉවර කරන්න බෑ කියන එකත් නෙමෙයි. එතනදී පැහැදිලි කරන දේ තමයි පංච උපාදානස්කන්ධ ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා. ඒක විපාක කර්ම හැම දෙයකටම පොදු හැම තැනකම අත්දකින්න පුළුවන් සත්‍යතාවයක්. ඒ කියන්නේ හේතු නිසා හටගත්තු ධර්මයක් හේතු නැති වෙනකොට නැති වෙලා යන ඇහැ රූප නිසා සකස් වුණ ධර්මය ඇහැ රූප දෙක නැති වෙලා යනකොට ඒ විඥානය නිරුද්ධ වෙනවා කියන කමතුවෙන් කියන්න දෙයක් නැහැ.
ඒ විඥානයේ නිරුද්ධයි නම් ඒ විඥානය නිසා ගොඩනැගුණු මනෝ ධාතු, මනෝ විඥාන ධාතු ආදී සිත් ටික නිට්ටයයි කියන එකක් කියන්න කොහෙත්ම පුළුවන් කමක් නැත්තේ. අනිත්‍යයි. ඒ කියන්නේ ඒ තන හටගෙන නිරුද්ධ වුණා. ඇහැට වර්ණ සටහනක් ආවා, වර්ණ සටහනේ හැකියාව එච්චරයි. ඇහැට පුළුවන් වුණා වර්ණ සටහන පතිත කරගන්න, එච්චරයි ඇහි හැකියාව. එතකොට ඒ දෙන්නගේ කෘත්‍ය ඉවර වෙනකොට එතන විඥාන කෘත්‍යයක් ඇති වුණා. ඒ තුන් දෙනාගේ කෘත්‍ය එතන අවසන් වුණා. එතකොට තමන්ගේ කාර්යය સિદ્ધ කරලා ඒ ධර්මය ඒතන හටගෙන නැති වෙලා ගියා. එතකොට කොයි වෙලාවකවත් ඒ චක්කු විඥාන සිත නෙමෙයි මනෝ ධාතු සිත බවට පත් උනේ. අර රූපේ නෙමෙයි මනෝ ධාතු සිතෙන් ඔසවා තැබුවේ. එතකොට අර ඇහැ නෙමෙයි මනෝ ධාතු සිතෙන් ඔසවා තැබුවේ. එතකොට ඒ ගත්ත අරමුණු ටික තමයි ඔසවා තබන්නේ. ඊට පස්සේ මනෝ විඥාන ධාතුවෙන් දැනගන්නේ අර රූපේ නෙමෙයි කියන එක වර්ධවා ගන්න එපා. වර්ණ රූපය අපි දැනගන්නවා රූපය කියන එකෙන් අදහස් කරන හැබැයි ඒක මනෝ විඥාන ධාතු සිතෙන් අරමුණු කරන්නේ අර ගෙනල්ලා දීපු ඔසවලා දීපු මනෝ ධාතු සිතෙන් ඔසවලා දීපු ටිකනේ. එතකොට ඒ මනෝ ධාතු සිතෙන් ඔසවලා දෙන ධර්මතා ටික වෙනකොටත් ඇහැට ගැටුණු රූපය කියන එක හටගෙන නිරුද්ධයි. ඒ නිසා තමයි ධම්මසංගණි ප්‍රකරණයේහි රූපකාණ්ඩයේදී රූපායතනය කියන එක චක්කු විඥානයේ දක්වා පමණක් විස්තර කරන්නේ. තින්න සංගති පස්සෝ කියනකොට තුන් දෙනාගේ එකතුව කියන තැනට එනකන් රූපායතනයේ පැවැත්ම විස්තර කරනවා. චක්කායතනයේ පැවැත්ම විස්තර කරනවා. හැබැයි එතනින් එහාට මනෝවිඥානයේ පැවැත්ම ළඟට එනකන් ඒක කතා කරන්නේ නැහැ. එහෙනම් රූපේ හටගෙන රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක් බවට පත් වෙලා මනෝවිඥාන මට්ටම ළඟට යනකොටත් මනෝවිඥාන මට්ටමින් අසුරු කරන්නේ මනෝ ධාතු සිතෙන් ඔසවා දුන්න දේ මිසක චක්කු විඥාන සිතේ තිබුණු ධර්මතා ටික නෙමෙයි. එයා දැනගන්නේ මනෝ ධාතු සිතේ ටික. එතකොට මනෝ විඥාන ධාතු සිත හට ගන්නකොටත් ඇහැ රූපාදී චක්කු විඥානාදී ධර්මය තමන්ගේ කෘත්‍ය සිද්ධ කරලා අවසానයි. හටගෙන නිරුද්ධ වෙලා. එතකොට අපි කර්ම විදිහට නැවත සංකල්පමය වශයෙන් ඇති බවට මෙනෙහි කරලා ලෝක ජීවත් වෙනවා කියලා හිතලා පවතින දේවල් කියලා කල්පනා කරලා එතකොට මෙච්චර කාලයක් හිටපු අම්මමයි ඉන්නේ කියලා ලෝකෙ දිහාවට නැඹුරු වෙනකොට අනේ නැඹුරු වීම තුළ ඇති කරගන්න දේ කෙලෙස් සහගත මට්ටම සංකල්පමය මට්ටම නැතිනම් ආශ්‍රව සහිත මට්ටමින් අසුරු කරන දේ මේ හැම තැනකම පොදුවේ කියනවා පංච උපාදානස්කන්ධ මට්ටමක් කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධ මට්ටම කියන එක කෙනකෙනාට දුකම ගෙනල්ලා දෙන්න පුළුවන්, දුකම උරුම කරන්න පුළුවන් තැන. ඒ හින්දා පංච උපාදානස්කන්ධ මට්ටම මේ විදිහට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දකින්න. එතකොට අපිට අනිත්‍ය කියන දේ පැහැදිලි කරගෙන ආවේ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන සන්තතියක් විදිහට. නැතිනම් ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වුණා. ඒක ආයේ උපදුනේ නැහැ. එහෙම කිව්වහම අපිට ලෝකේ පැවැත්මක් නැති වෙනවා. ඇයි ලෝකේ පැවැත්මක් නැත්තේ? කලින් දැක්ක කෙනා දකින්න බෑ නම්, කලින් ඇහුණ දේ නැවත අහන්න බෑ නම්, කලින් විඳපු දේ නැවත විඳින්න බෑ නම්, විනතුනි ඒ ටික විඳින තමන්ගේ පැවැත්මක් කතා කරන්න හම්බෙන්නේ නැහැ. ආයතන ටික නැත්තම් ආයතන ටික විඳින කෙනා ගැන මෙහි කතා කරන්න පුළුවන් කමක් නැහැ. බාහිර ආයතන ටික ඇත්නම් ඒ ආයතන විඳින ආධ්‍යාත්මික ආයතන ටිකත් ඇත්නම් ඒක විඳින ලබන පුද්ගලයා මේ පැත්තේ ජීවත් වෙනවම තමයි. එහෙනම් සැප විඳින්න පුළුවන් මට ඒ දේවල් ඇසුරු කරන්න පුළුවන් උපාදාන සහිත ලෝකයක් අපිට ඇසුරු වෙනවමයි. යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධ ධර්මයේ හට ගැනීම නිරෝධය දකිනවනම් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, සල්ලයක් වශයෙන්, අග වශයෙන්, ආබාධ වශයෙන්, පරතෝ පලෝකතෝ වශයෙන්, ශුන්‍යතෝ වශයෙන් කෙනෙක් දකිනවනම් අන්න ඒ කෙනාට පුළුවන්කම තියනවා නිවැරදිව ස්කන්ධ ධර්මතා ටිකේ හටගෙන නිරුද්ධ වෙන බවත් ඒ උපාදාන වශයෙන් ඇසුරු කිරීමේ දෝෂයක් කියන එක දකින්න. ශ්‍රුතවත් කෙනෙක් මේක අහලා දැනගත්ත කෙනෙක්. ඒ කියන්නේ ඉස්සෙල්ලම අනුමාන ඥානය කියලා කියන එකට. ඒ කියන්නේ අනුමාන ලෙස මේක අහලා කෙනෙක් තේරුම් ගන්නවා. අනුමාන විදිහට මේ විදිහට මේ කාරණාව අහලා තේරුම් ගත්ත කෙනෙක් ඊට පස්සේ මොකද කරන්නේ? එයා මඟ වඩනවා. ඊට පස්සේ එයා ඒක මානසිකාරය කරනවා. පංච උපාදානස්කන්ධ ධර්මය කියන්නේ මොකද්ද? මේක හටගෙන නැති වෙනවා කිව්වේ ඇයි? එතකොට මේ රූපයේ ස්වභාවය මේකනේ හටගෙන නිරුද්ධ වෙන බව. එහෙනම් මේ රූපය කියන තැන මම හෝ මගේ හෝ කියලා ගන්න දෙයක් නැහැ. ඒ රූපය කියන තැන සත්වයක් පුද්ගලයෙක් කියන ස්වභාවයක් ඇත්තේ නැහැ. හටගෙන නිරුද්ධ වෙන අනාත්ම ලක්ෂණයක් නේ තිබුණේ. එයා ඇහැ රූප දෙකේ ඇත්ත දකිනවා. කන ශබ්ද දෙකේ ඇත්ත දකිනවා. එයා කොටින්ම
ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහිර ආයතන කියන ආයතන 10ක ඇත්තේ යථාර්ථයේ තේරුම් ගන්නවා. ඇතිකල්ලි හටගත්ත මේ දෙකම එකම තැනක ඇහැයි රූපයයි දෙකම එකම තැනක පනවන්නේ. ඇහැ නැතුව රූපෙවත් රූපේ නැතුව ඇහැවත් පනවන්නේ. එහෙනම් ඔබට ඊයේ දැකපු අම්මව අද දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඊයේ තිබුණ ඇහැ ඔබට අද ඇත්තෙත් නැහැ. මේ විදිහේ නුවණක් අපිට අරගෙන ඉන්න පුළුවන්. එතකොට පුද්ගල භව කියන එක අපිට හිස් වෙන්න පටන් ගන්නවා. පුද්ගල භව අපිට හිස් වෙන්න පටන් ගන්නකොට පින්නතුනේ දුක කියන දේ ජීවිතේට එන පැත්ත වැහෙනවා. ඇයි දුක් විඳින්නේ පුද්ගල භවෙන් ඇසුරු කරන කම නිසා. ජරාව නෙමෙයි දුක වෙන්නේ. ජරා ධර්මයේ පුද්ගලයෙක් වෙනකොට අපිට දුක වෙන්නේ. මරණය නෙමෙයි දුක වෙන්නේ. මැරෙනවා කියන එක නෙමෙයි දුක වෙන්නේ. මරණය පුද්ගලයෙකුගේ වෙනකොට ඒක අපිට දුක වෙනවා. ඒක සත්ත්ව පුද්ගල භවෙන් ඇසුරු කරනකොට ඒක අපිට මම මැරෙනවා කියන එක නිසා තමයි අපි දුක් වෙන්නේ. ඒ නිසා තමයි අද ජරා මරණ දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක කෙනෙකුට එක පහර නැති කරන්න බෑ. මොකද බොහෝ කාලයක් සිට ඇසුරු කරපු පුරුදු ආශ්‍රව කෙලෙස් ඒ කෙනා කෙරෙහි එනවා. ඒ කෙනා කෙරෙහි පවතිනවා. ඒ නිසා එයාට බෑ එක පාර මේක නැති කරලා දාන්න. එහෙනම් එයාට පුළුවන් මේ විදිහේ මානසිකාර්යය පවත්වනකොට ඒ කියන්නේ අපි මුලින්ම කියවන්නේ ලෝකේ තියෙනවා චරිත නානත්වයක්. ඒ චරිත නානත්වය අනුව උද්ගටිතඤ්ඤ පුද්ගලයෝ ඉන්නවා, විපංචිතඤ්ඤ පුද්ගලයෝ ඉන්නවා, ඤෙය්‍ය පුද්ගලයෝ ඉන්නවා, පදපරම පුද්ගලයෝ ඉන්නවා. එතකොට උද්ගටිතඤ්ඤ සහ විපංචිතඤ්ඤ පුද්ගලයෝ බොහෝ කොට තථාගතයන් වහන්සේ තථාගත අරහත් ශ්‍රාවකයන් වහන්සේලා හමුවේ ධර්මයන් අහලලා එමත් නැතිනම් ඒ එදා ශාසනයේ මුල් අවස්ථාවේදීම උද්ගටිතඥාදී පුද්ගලයන් ධර්ම අවබෝධය කරනවා. ඤෙය්‍ය පුද්ගලයන්ගේ කාල සීමාව තුළ ඕනම කෙනෙකුට අහලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අහලා කියන එකෙන් අදහස් කරේ අහගෙන ඉන්නකොටම නෙමෙයි. ඒ ධර්මය අහලා හෝ කියවලා හෝ වඩන එයාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක එයාට සිද්ධ වෙන අනුපූර්වව දියුණු කරන්න. ක්‍රමක්‍රමයෙන් ඒකට මහන්සි වෙන්න. ඒකට එයාට උත්සාහවත් වෙන්න. හිත අකුසලයෙන් ගලවලා කුසලයේ පිහිටවන්න ආයාසයෙන් වීරය කරන්න එයාට සිද්ධ වෙනවා. ඒක වීරය නොකර ඉන්නකොට එකපාරම අපාය භූමිය සමතික්‍රමණය කළා වූ සෝතාපට්ටි මාර්ගයේ කෙනෙකුට උපදිනවා කියලා දෙයක් අහගෙන ඉන්නකොට භාවනා කමඨහන් සජ්ජායනයක් වගේ දෙයක් අහගෙන ඉන්නකොට එකපාරම ආලෝකයක් පෙනුණා හෝ සැපයක් ගන්නවා කියන එකෙන් නෙමෙයි මාර්ගඵලයක් පහළ වුණා කියලා කියන්නේ. මාර්ගඵලයක අත්දැකීමක් කියලා කියන්නේ එයාට ක්ෂණිකව ලෝක යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙනවා. එතකොට ඒක ලැබෙන්නේ මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට. ඒ අවබෝධය ඇති වෙනකොට එයා තුල අපායগামী අපාය සංවත්තනික සියලු කෙලෙස් දුරු වෙනවා. ඒ අවබෝධයත් එක්ක ඒකයි සෝතාපට්ටි ඵලය ලැබනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ විදිහට මානසිකාරය කරනකොට ලෝකේ දැඩි විදිහට ආත්ම දෘෂ්ටි අනුව බැසගෙන ගිහිල්ලා ලෝකේ සමහර සත්තු මරණ කියන සීමාව ඉක්මවා යනවා නම් කෙනෙක් ඒ සතුන් මැරීම කියන සීමාවට ඔහු යන්නේ නැහැ. අනුන්ගේ දේවල් හොරකම් කරනවා කියන තැනකට යනවා නම් ඒ මට්ටමට ඉක්මවා යන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙනවා, බොරු කියනවා, රහමෙර පානය කරනවා කියලා මට්ටමකට එයාව යන්නේ නැහැ. මොකද එයා රූපේ එච්චර ආස්වාදයේ හොයන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය ගැන මේ විදිහට දකින අවබෝධයක් තියෙන කෙනා ඒ මට්ටමටපත් වෙන්නේ නැහැ. සමහර විට අවාසනාවකට අපිට අද කාලේ අහන්න ලැබෙනවා සමහර විට තෘතිය ධානය ලැබුවා කියන ආර්ය ශ්‍රාවකයෝ රහමෙර පානය කරනවා. ඉතින් ඒ නිසා අපි අර ඒ වගේ මිත්‍යා මතවලට නැතිනම් මිත්‍යා තැන්වල රැවටිය යුතුත් නැහැ. අපිට ටිකක් ධර්මානුකූලව හිතන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ditthi සම්පන්න පුද්ගලයා ධර්ම අවබෝධය කරපු පුද්ගලයා කවදාවත් සතර අපායට ගත්තොත් සතර අපායට යන්නේ නැහැ. එක තැනකදී දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ පංච දුස්චරිතයන් සිද්ධ කරනවා නම් යථාබතා නික්කිතං ඒවා නිරයේ කියනවා. යම්සේ ගෙන යන ලද්දක් බිමින් තියෙන. කියන්නේ බරක් අරගෙන යනකොට කොයි වෙලේ හරි අපි අනිවාර්යෙන් ඒ බර බිමින් තියනවනේ. අන්නේ බිමින් තියනවා වගේ අනිවාර්යෙන්ම ඒක බිමට කොයි වෙලේ හරි තියනවා නම් ඒ වගේම තමයි පංච දුස්චරිතය කරන කෙනා ඒ හේතු කරගෙන මොනම වෙලාවක හරි අපායට යනවා. අනිවාර්යෙන් ඒක හේතු වෙනවම ඒහුට අපායগামী වෙන්න. එහෙනම් අපායগামী වෙන අකුසල් දුරුගි කියලා කෙනෙකුට කියනවා නම් ඒ කියන්නේ පංච දුස්චරිත ඔහුගෙන් වෙන්න විදිහක් නැහැ. පංච දුස්චරිතය ඔහු කෙරෙන් දුර වෙලා. ඒ නිසා අපිට ධර්මයේ අවබෝධ කරගන්නකොට දැන් මේ ප්‍රතිපදාව තුළ අපිට පේනවානේ මේ විදිහේ ස්කන්ධයන්ගේ උදේවැය කතා කළේ නිකන් කෙනෙකුට නෙමෙයි ශ්‍රොතවත් කෙනෙකුට. ඒ කියන්නේ ධර්මයේ අහලා පර්යාය වශයෙන් හොඳට දරාගත්ත රූපය කියන්නේ මොකක්ද
මොකද්ද වේදනාව කියන්නේ මොකද්ද සංඥාව කියන්නේ මොකද්ද සංස්කාරය කියන්නේ මොකද්ද විඥානය කියන්නේ මොකද්ද උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කෙතකින්ද මේ ධර්මය තේරුම් ගත්ත කෙනෙක් තමයි නැවත මනසිකාරය කරන්නේ. ඒ මනසිකාරය කරනකොට අර වාසිජටෝපම සූත්‍රයේදී පැහැදිලි කරනවා වගේ යම්කිසි විදිහකින් වෑයක් අරගෙන සහිනකොට ඒ වෑය සහිනකොට ඒ වෑය මිට ටිකෙන් ටික ගෙවෙනවා. අපි උදැල්ලක් ගත්තත් උදළු මිට ටික මැදිලා යනවනේ. ඒකට අර වෑය මිට එක දිගට වැඩ කරනකොට ටික ගෙවීමට යනවා. හැබැයි අද මෙච්චරක් ගෙවුණා හෙට මෙච්චරක් ගෙවෙයි අනිද්ද වෙනකොට මෙච්චරක් ගෙවිලා තියෙයි කියලා අපිට ඒ ගැන නිකන් සටහන් කරලා ඉරි ගහලා අපිට ලකුණු කරන්න බෑ. අන්න ඒ වගේ මේ විදිහේ ස්කන්ධයන්ගේ අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් දකිනකොට ඒ කෙනාගේ කෙලෙස් ටික ක්‍රමක්‍රමයෙන් පරික්ෂීණ බවට යනවා. ක්‍රමක්‍රමයෙන් ගෙවීමට යනවා. අර විදිහට ඉරි ගහලා අර විදිහට පෙන්වන්න බැරි වෙයි. හැබැයි ක්‍රමානුකූලව ඔහුගේ අර දරත ගතිය රළු ගතිය නැති වෙයි. ඔබට මුලින්ම දැඩි द्वේෂය නැති වෙන්න පටන් ගනී. මොකද ද්වේෂය කියන එක මහා සාවද්‍ය දෙයක් නේ. ඒකට දැඩි ද්වේෂය කියන එක නිකම්ම ටිකෙන් ටික නැති වෙන්න පටන් ගන්නවා. ඔබට වෙනද වහා අරමුණක කිපීම ඇති වෙලා තරහ බොහෝ පවතිනවා නම් ඔබට ඒක ටිකක් නිස්කාරණ දෙයක් හැටියට වැටහෙන්න පටන් ගන්නවා. මේ විදිහට ඔබේ ළඟ තියෙන ආශ්‍රව කෙලස් ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඔබට සංසන්දනය කරනකොට හිතා ගන්න පුළුවන් මග නිවැරදි ප්‍රමාණයකට නිවැරදි මාවතක ඔබ යනවා කියන එක. එතකොට ඒ විදිහට යනකොට තමයි මේක යම්කිසි මොහොතක පෙරපසු නැතුව ඔබට මේ ඇත්ත දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා මේ මග කියන දේ සාන්දෘෂ්ටිකව යන්න පුළුවන් දෙයක්. තමා තුළ අත්දකින්න පුළුවන් දෙයක්. ඇත්ත විදිහටම තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඔබට සෝවාන් වෙන්න අවශ්‍ය නම් මේ විදිහට ස්කන්ධ ගැන ඉස්සෙල්ලා දැනගන්න. දැනගෙන ස්කන්ධ ධර්මයන් පිළිබඳ මානසිකාරය පවත්වන්න. එතකොට මානසිකාරය පවත්වනකොට ඔබට ලෝකය ඇත්ත නොවි ලෝකයෙන් මිදීම පිණිස රූපයේ නිරෝධය, වේදනාවේ නිරෝධය, සංඥාවේ සංස්කාරයේ විඥානයේ නිරෝධය කියන පංච උපාදානස්කන්ධ නිරෝධය නැතිනම් පංච උපාදානස්කන්ධය හටගෙන නිරුද්ධ වෙන බව අනිත්‍යතාවය ඔබට දකින්න පුළුවන්කම තියෙයි. එතකොට ඔබට යම් මට්ටමකින් ඔබ ලෝකයේ ඇත්ත දකිනවා. මේ විදිහටම පෘථග්ජන කෙනා සෝවාන් වෙන්නත්, සෝවාන් කෙනා සකෘදාගාමි වෙන්නත්, සකෘදාගාමි කෙනා අනාගාමි වෙන්නත්, අනාගාමි කෙනා රහත් වෙන්නත් මේ විදිහට ස්කන්ධ ධර්මයන් ගැන සම්මර්ෂණය කරනවා. ඒ කෙනාට ඒ මට්ටමින් ස්කන්ධයන්ගේ ඇත්ත යථාර්ථය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙම ස්කන්ධයන්ගේ ඇත්ත යථාර්ථය ක්‍රමක්‍රමයෙන් ප්‍රකට වෙනකොට ඒ කෙනාට මාර්ගඵල කියන දේ ඒ ක්‍රමානුකූලව ලැබිලා තියෙනවා. යම් කිසි කෙනෙක් අරිහත් මාර්ගය තුලින් අරිහත් ඵලයටපත් වුණා රහතන් වහන්සේටත් එළඹ සිටි නුවණක් විදිහට ditta ධම්ම සුඛ විහරණය සඳහා මේ ජීවිතේ සැපසේ වාසය කිරීමක් තියෙනවා නම් සති සම්පජඤ්ඤයක් තියෙනවා නම් රහතන් වහන්සේට ඒ සති සම්පජඤ්ඤයේ පවතින්නෙම පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳවයි. ඒ නිසා මේ කාරණාව නිවන් දකින්න තියෙන ප්‍රධානම දේ ස්කන්ධ ධර්මයන් මේ එක පරයයක් විදිහට අපි ගත්තොත් ඒ නිසා මේ පරයය ඊටමත් විශේෂ දෙයක්. එහෙනම් මේ පිළිබඳව ඔබට හොඳට නුවණ පවත්වන්න උත්සාහවත් වෙන්න. ස්කන්ධ ධර්මයන් පිරිසින් දකින්න. එහෙම නැතිනම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ඒ වගේම ගඩක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, සල්ලයක් වශයෙන් දකින්න පුරුදු වෙන්න. එතකොට මේ විදිහට දකිනකොට ඒ ස්කන්ධ ධර්මයන්ගේ ලක්ෂණ ටික අනුව ඔබට අවබෝධ වෙනකොට දේවල් සත්වය පුද්ගලයෝ හම්බෙන ලෝකේ ඔබට හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්මයන් ප්‍රකට වෙන්න පටන් ගන්නකොට ඊටමත් වේගයෙන් කෙලෙස් සහ ආශ්‍රව කියන දේවල් ඔබට ගෙවලා ඉවර කරන්නට පුළුවන්කම ලැබේවි. ඒ නිසා කාටත් මේ දේශනාව ඒ සඳහාම හේතුපනිශ්‍රේ වේවා කියලා අපි කාටත් සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඒ සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවද මහී මහත්මයා අපි ගැන කතා කරනවද? ආම්දුරනේ ප්‍රශ්න ගැටලු කීපයක් නේ ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ඉස්සෙල්ලා මේ ස්වාමීන් වහන්සේ අපි පොඩ්ඩක් කතා කරමුද දැන් යම්කිසි කෙනෙක් රූපයක් දකින අවස්ථාව කියන්නේ අපිට මේ ආලෝක සංඥාවක් වෙන්න පුළුවන් මොන හරි රූපයක් දකින අවස්ථාවකදී ඒ රූපය දැන ගැනීමද
මේ දැන ගැනීම ගැන රූපයක් මේ රූපේ මෙහෙමයි කියලා දැන ගැනීමද මෙතන තියෙන මේ ප්‍රශ්නය. එහෙම නැත්නම් ඒ දැන ගැනීම උදෙසා ආයි ඒ ගැන හිත හිත සිතුවිලි පැවැත්වීමද තියෙන ප්‍රශ්නේ හාමුදුරනේ මෙතනදී. රූපේ දැනගැනීම නෙමෙයි ප්‍රශ්නය. රූපේ දැනගැනීම පිළිබඳව නැවත නැවත කෙලෙස් සහගත බවකින් හැසිරෙනකමත් එක්ක ඒක බාහිර ලෝකේ පවතින බවට නැඹුරු වීම තමයි ප්‍රශ්නේ. රූපේ පිළිබඳව දැනගැනීම මාත්‍රය ගැටලුවක් නෙමෙයි. ඒක විපාක මට්ටමක්. ඒකට කියනවා විපාක විඥාන විපාක මනෝවිඥාන ධාතු අවස්ථාවක් හැටියට. නමුත් ඒක එතනින් ඔසවා තබන දේ බාහිර ලෝකේ පවතින දෙයක් හැටියට ලෝකේ ඇත්තටම තියනවා කියලා එළියේ තමන්ගේ සංකල්පමය වශයෙන් උපදවපු දේ ලෝකේ දකිනවා නම් අන්න ඒක තමයි වැරදි. ඒක තමයි කෙලෙස් සහගත මට්ටමකින් අපි හැසිරෙනවා කියන්නේ. ඒ මට්ටමක් ඇසුරු වෙන කෙනාට තමයි උපාදානස්කන්ධ විදිහට විපාක ටිකත් කර්ම ටිකත් ඔක්කොම පනවන්නේ ඒ මට්ටමින් නැවත උපාදානය සකස් කරගන්න මට්ටමක කෙනෙකුට. පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි මේක ඔබ වහන්සේට පුළුවන් ද කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. අපි භාවනාවක් අපි යෙදෙනවා නම් මේ කාරණා ටික අපි කොහොමද විදර්ශනානුකූලව සිතලා අපි සිතක් හුරු කරගන්නේ මේක දුරු කරගන්න. ඇත්තටම ඔබට ඉස්සෙල්ලාම පුළුවන් ස්කන්ධ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න. ස්කන්ධ ධර්මයන් කියන්නේ මොනවද කියන එක ගැන ඉස්සෙල්ලා අපිට අහලා දැනගන්න වෙනවා. ඒකයි මේ කතාවේදී මුලින්ම අපි ශ්‍රුතවත් බව කියන එකෙන් අදහස් කරන්නේ. ඒ නිසා ස්කන්ධ ධර්මයන්ගේ ස්කන්ධ ස්වභාවය නැතිනම් පංච උපාදානස්කන්ධ කියන එක දැන් සත්පුද්ගල භාවයේ තුල පවතින අපේ මනස ස්කන්ධ ධර්මතා සමූහයක් කියන ප්‍රකට වෙන මට්ටමකට ගියාම තමයි මේකේ ආදීනවය සහ මේකේ අනිත්‍යතාවය පිළිබඳව අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම වෙන්න ඕනේ ස්කන්ධ ධර්මයන් කියන එක ප්‍රකට වෙන්න ඕනේ අපිට. ඒක ප්‍රකට කරගන්න විදර්ශනාව පාදක කරගෙන වඩන කෙනෙකුට නම් බොහොම ප්‍රායෝගිකව වෙන දෙයක්. ඒ කියන්නේ අපි භාවිත කරන සහ උපක්‍රමයක් විදිහට අපි පාවිච්චි කරන ක්‍රමයක් ගැන අපි කතා කළොත් අපිට ඇති හැටියට හම්බෙන ලෝකේ පවතිනවා කියලා හිතන අරමුණක් අරගෙන ඒ අරමුණේ ඇත්ත දකින්න විදිහට අපි හොඳට මෙනෙහි කරනවා. අපි හිතමු දරුවා කියලා. දරුවා කියන අරමුණම තමයි අපි හැම වෙලේම විදර්ශනා කරන්නේ. එන හැම අරමුණම ගන්නෙ නැහැ. අපිට එළියේ ඉන්නවා කියලා දරුවා හම්බ වෙනකොට දැන් සද්දයක් ඇහුනොත් දරුවා කතා කරනවා කියලා අපි හිතනවා. ඒ විදිහේ මානසිකාරයේ පවත්නවා. ඒ අරමුණ පිළිබඳව තමයි අපි හැම වෙලාවකදීම විදර්ශනා කරන්නේ. එතකොට ඒකේ රූපයට අයිති තැනත් නාම ධර්මතා ටිකට අයිති තැනක් නැතිනම් රූපේ විදිහටත් විඤ්ඤාතේ විදිහට දැනගන්න දේ දැනගැනීම පැත්තට සහ රූපේ දැකීමක් විදිහටත් රූපේට සංකල්පේ බහාලන්නේ නැති විදිහට ඒක ගැනම මානසිකාරය පවත්වනවා. හැම වෙලාවකදීම ඒ අරමුණ තමයි මානසිකාරයේදී අපි ඔසවා ගන්නෙ. විදර්ශනා කරන්නේ ඕනම වෙලාවකදී ඒ අරමුණ අරගෙන. එතකොට ඒ අරමුණේම විදර්ශනාව පවත්වනකොට අපිට උපදින නුවණක් ඇත්තටම රූපස්කන්ධයේ දරුවා කියන බව නැහැනේ කියලා. එතකොට අපිට ඒ විදිහට පේනකොට ඒ නුවණ ඒ මානසිකාරය තුළ ඉපදුණු නුවණ තමයි අපි භාවිත කරන්නේ අනිත් හැම ආයතනයකටම. රූපායතන අනිත් හැම එකකටම අපිට ඒක භාවිත කරන්න පුළුවන් ඒ ඉපදුණු නුවණ. ඒ ඉපදුණු නුවණ භාවිත කිරීම ඉතාමත් ප්‍රායෝගිකව ආශ්‍රව ධර්මතා ටික නැති කරලා යටපත් කරලා දාන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා ඊටාම පහසුවෙන්ම අපිට කරන්න පුළුවන් මේ විදිහට එක අරමුණක් අරගෙන ඒ අරමුණ පිළිබඳව විදර්ශනාවට වැඩිම ඒ තුල උපදින නුවණ ස්කන්ධ ධර්මයන් පිළිබඳව ඒ තුල උපදින නුවණ ඊට පස්සේ මේ අනිත් හැම තැනකටම පැවැත්වීම අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ලෝකයට ඇති බවට උපාදාන වශයෙන් පතිත නොකර. ඒ ස්වාමීන් වහන්සේ බොහෝ පැහැදිලි. එතකොට ස්වාමීන් වහන්සේ මේ අපිට තව කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මම හිතන්නේ මේ අපි කලින් තිබ්බ අවස්ථාවකදීත් මේ ප්‍රශ්නේ අහලා ඔබ වහන්සේ ඒක කියා දුන්නා. මේකෙදි තව එක්කෙනෙක් අහනවා මෙතන ස්වාමීන් වහන්සේ මේ දැන් රූපේ ස්වභාවය අවබෝධයක් තියෙනවා. දැන් මේක වඩවනකොට අපි එදිනෙදා කටයුතු වලදී එදිනදා ජීවිතයේදී මේක වඩවන ගමන් එදිනදා ජීවිතේ කටයුතු වලට කොහොමද මුහුණ දෙන්නේ? එහෙම මුහුණ දෙනකොට ඒ එදිනදා
ජීවිතය කරන්න ගිහියෙක් වශයෙන් කරන කටයුතු වලදී යම් කිසි පසුබෑමක් වේද එහෙම වෙනවා නම් ඒක වළක්වාගෙන කොහොමද කටයුතු ඉදිරියට කරන්නේ කියලා අහනවා. එහෙම පසුබෑමක් වෙන්නේ නැහැ. ඒක අවබෝධයෙන් කරන්න පුළුවන්කම තියෙනවා. වෙනදා අපි ඒ කියන්නේ මඩගොඩේ පෙරළමින් කටයුතු කළා නම් මේක පොඩ්ඩක් ඇඟේ ගා ගන්න නැතුව පරිස්සමෙන් කරන්න ඕන කියන එක තේරුම් අරගෙන අපි ඊට පස්සේ ඒකේ නොතවරී ඒ දේ කරන්න නුවණක් තමයි ධර්මයේ තුල අපිට එන්නේ. ඒ කියන්නේ දැන් අනාගාමී වුණ ගටිකාර බ්‍රාහ්මණතුමා තමන්ගේ ගෙදර පෝෂණය කළා, තමන්ගේ දෙමව්පියන්ව පෝෂණය කරනවා. එතකොට ඒ තමන්ගේ වගකීම් සහ යුතුයකම් කියන ටික ඒ ඔස්සේ පැහැරහැරීමක් සිද්ධ වුණේ නැහැ. ඒ දේවල් ඒ නිවැරදි ආකාරයෙන්ම ඒ දේවල් පවත්වාගෙනත් ගියා. එහෙනම් අපිට පේනවා ධර්ම අවබෝධය කියලා කියන්නේ ඒ දේවල් කඩාගෙන වැටෙන එක නෙමෙයි. අපිට ඒ අවබෝධය තුළ ඉඳලා කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා අර රූපයේ ඇත්ත දකින්න පුරුදු වෙන්න. මම කියන්නේ පැවිදි ජීවිතයක තරම් ගිහි ජීවිතයක පහසුවෙන් කරන්න පුළුවන් කියලා. ඊට වඩා ටිකක් අපහසුයි තමයි. හැබැයි ඉතින් කෙසේ හෝ අපිට කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඒක කරන්න යනකොට අර විදිහට අපි අර මුලින් ප්‍රශ්නටි කතා කළා වගේ ප්‍රායෝගිකව ඒක භාවිත කරන්න. හැබැයි ලෝකේ අර වේගවත් බව අඩු වෙයි. ඒ වගේම කෙලෙස් සහ ආශ්‍රවත් එක්ක යන පැති කියන්නේ අපිට බොහොම තරහ ගිහිල්ලා අපි බොහොම ප්‍රතිචාර දක්වමින් ඒ වගේ පැතිකඩවල් අපිට අයින් වෙයි. ඒකට අයින් වෙනකොට ඒ දේවල් අපේ පැත්තෙන් ඒකට අවශ්‍ය වටපිටාව නිකම්ම අපිට බාධාවකින් තොරව සැකසෙයි. ඒකට 아무තෙන් සකසන්න ඕනේ නැහැ. ආරෝපණය කරගන්න අවශ්‍යත් නැහැ. ඒ විදිහට වඩාගෙන යනකොට නිකම්ම අපි කෙරෙන් ඒක අයින් වෙයි. එතකොට ඒක කොයි වෙලාවකවත් බාහිර ලෝකයට බලපාන විදිහට, ඒ කියන්නේ සම්මුතිය තුළ අපි හිතමු දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් ප්‍රායෝගිකව අපිට දෙන උදාහරණයක් ඇටියට දරුවෝ ඉන්න පවුලක දරුවෝ කැමති වෙනත් තැනකට ගිහිල්ලා බොහොම රසවත් ආහාරයක් ගන්න. හැබැයි අපි දන්නවා ආහාරය කියන එක පාවිච්චි වෙන්න ඕනේ මෙතනට නෙමෙයි කියලා. හැබැයි අපි තුල තියෙන ඒ අවබෝධය තුල ඉඳලා අපි එතෙන්ට නොයා දරුවොත් එතෙන්ට නොගිහින් ඉන්නවා නම් ඒක නෙමෙයි අපි ධර්මයේ තුල ලබාගත්ත මනස බවට පත් වෙන්නට ඕනේ. අපි දරුවොත් එතෙන්ට අරගෙන යන්නත් ඕනේ. හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ දරුවන්ටත් එතන තියෙන නිස්කාරණ ස්වභාවය අවබෝධ කරලා දෙන්න. ඒක කිසිම පදනමක් නැති බව අපි ඒ අයට කියලා දෙන්න තරම් අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒ අයටත් මිදෙන ප්‍රතිපදාවක් පිළිබඳව අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට ලෞකික ජීවිතය තුළ අපිට ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. ඒ දේවල් එනකොට අපි ධර්මයේ තුලම අපිට ඒ ඔස්සේ නොතවරි උත්තර සපය ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ධර්ම මාර්ගයේ යනකොට විදර්ශනාව වගේ දෙයක් අපි විශේෂයෙන් භාවිත කරනකොට ලෝකේ ඇලීම සහ ගැටීම කියන දේ අඩු වෙන්න පටන් ගන්නවා. ලෝකේ අපේක්ෂාවන් කියන දේ අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ඔස්සේ තමයි දුකේ අඩුවීම කියන දේ අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නෙ. හැබැයි අපිට අවම වශයෙන් අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා නම් පොදුවේ අපිට ඒ දේවල් ටික සපය ගන්න සිද්ධ වෙනවා. සමහර විට බැඳීම් තියෙන කෙනෙක්, දරුවෝ ඉන්න කෙනෙක් හෝ ඒ වගේ බැඳීම් තියෙනකොට ඒ අයගේ අනාගතය ගැන හිතන්න වෙයි. ඒ වගේ දේවල් ප්‍රායෝගිකව මතුවෙන ප්‍රශ්න. එතකොට ඒ වගේ ප්‍රශ්න මතුවෙනකොට ඒ අය ඒක අතහැරලා නැහැ. ඒ අය ඒ දේ කරනවා. මොකද මේ ශාසනයේ ගිහි කෙනාටත් පොදුවේ මඟ වඩන්න පුළුවන් ඉන්නේ පැවිද්දට පහසුයි කියලා කිව්වේ පැවිද්දට ඒ බඳු බැඳීම් නැති නිසා. නමුත් ගිහි කෙනෙක් නම් එයා දන්නවා ඒ වගකීම් සහ යුතුයකම් ටික ඒ අය වෙනුවෙන් කළ යුතුයි කියලා. ඒ අය වෙනුවෙන් ඒ ටික කරගෙන යන ගමන් තමයි ඊට පස්සේ තමන්ගේ ජීවිතේ අර විදිහේ ಗುಣධර්ම පූර්ණයක් පැත්තට ඒ කෙනා යොමු වෙන්නේ. එතකොට එයා දන්නවා ඒ දේ ආයාසයකින් තොරව යන්නේ නැති වෙන. ඒක වදයක් හැටියට අපි ගත්තොත් ඒ වදේ විඳින්න ඉන්න ඕනේ මේ පැත්තේ. එතකොට ඒ ධර්මයේ කියන දේ අපිට මානසික බරක් විදිහට අපි අරගෙන තියෙනවා. එහෙනම් ඒක මානසික බරක් විදිහට ගන්න එපා. අපිට ඒ තුළ ඇතිවෙන ප්‍රශ්න ගොඩාක් එකතුවක් වෙන්න බෑ ධර්මයේ තුළ හැසිරීම. එහෙමනම් අපි ඒක කාරණාව තේරුම් ගැනීමෙහි යම් වරදක් තියෙනවා. ඒ හින්දා ධර්මයේ හැසිරෙනවා කියන එක ප්‍රශ්න ගොඩක එකතුවක් නෙමෙයි තව. අපිට ඇති වෙන්න ඕනේ ධර්මයේ හැසිරෙනවා ප්‍රශ්න ගොඩක් නෙමෙයි. තියෙන ප්‍රශ්න निराකරණය වෙන්න ඕනේ. ඒ කියන්නේ වෙනද ඇලීම් සහ ගැටීම් සහ ඒ දේවල් මත ඇති වුණා නම් ප්‍රශ්න ඒ දේවල් निराකරණය වෙන්න ඕනේ මිසක ඒ දේවල් වර්ධනය වීම නෙමෙයි වෙන්න ඕනේ. ඒ හින්දා
ප්‍රතිපදාව වඩන්න. ඒක ලෞකික ජීවිතයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. සම්මුතිය කාරණා දැනගන්න. එතකොට තමන්ගේ පැත්තේ වෙන අකුසල් පැත්ත ටික ටික අඩු වෙන්න ගනී කර්මපතයන් පැත්ත. නමුත් කෙනෙකුට සෝතාපට්ටි ඵලයටපත් වෙන්න, සකුදාගාමි ඵලයටපත් වෙන්න ගිහි ජීවිතයේ ඔය සාමාන්‍ය මිල මුදල් පරිහරණයේ රසාවක් කරමින් ඒක උපයා ගැනීම ආදී කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඒ හින්දා සෝතාපට්ටි ඵලය, සකුදාගාමි ඵලය සහ ඒ දේවල් ඉක්මව ගිහිලා අනාගාමි ඵලයත් ඉක්මවා යන්න මට්ටමටපත් වෙනවා නම් කෙනෙකුට අන්න ඒ දිනාට ගිහි ජීවිතේ ගැටලුවක් වෙන්න පුළුවන්කම තියෙනවා ඔය සංකීර්ණ රටාව නිසා. නමුත් එතනින් මෙහා ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා ධර්මයේ තුල හොඳට හැසිරෙන්නත්, ධර්ම අවබෝධය ලබන්නත්. ඒකට කිසිම ලෝකයේ ලෞකික පැවැත්ම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ලෞකික පැවැත්ම අපි නිකන් අර ලොකු අනාගාමී මට්ටමින් හෝ රහතන් වහන්සේගේ මට්ටමින් උදා වෙන ඵලය අද ආරෝපණය කරගන්න නැතුව අපි හොඳට රූපේහි යථාර්ථය දකින්න පැත්තෙන් මඟ වඩාගෙන යනකොට ඒ ප්‍රශ්න ටිකත් විසඳෙමින් අනුපූර්වව ප්‍රතිපදාව වැඩෙනවා. හැබැයි අපි අර ටික ආරෝපණය කරගත්තොත් යම් මොහතක අපිට ඒක නිසා ප්‍රශ්න ගැටලු මතුවෙන්න ගන්නවා අපිට දෙපැත්තක් ඇති වෙන නිසා. හැබැයි අපිට ලෝකෙම වෙනස් වෙනකොට, ඒ කියන්නේ මුළු ලෝකෙම වෙනස් වෙනකොට අපිට සාපේක්ෂවනේ අපි ලෝකේ හදාගෙන තියෙන. හැබැයි අපි වෙනස් වෙනකොට අපිට සාපේක්ෂ ලෝකයක් නිකම්ම වෙනස් වෙන්න පටන් ගන්නකොට ක්‍රමානුකූලව ඒක බාධාවක් වෙන්නේ නැහැ. එහෙනම් මම හිතනවා වෙන්නට ඕනේ එකපාර අපිට අර වගේ දෙයක් ආරෝපණය කරලා වෙනස් වීම තුළ ලෝකයේ සහ අපි අතර ගැටීමක් ඇති කර ගන්නවට වඩා සම්මුතියෙන් කියන දෙයට ලස්සනයි කියලා, රස කියන දෙයට රසයි කියලා අපි ජීවත් වෙනා වගේ සම්මුති පැවැත්ම ඒ විදිහට අපි දැනගෙන අකුසලයකින් තොරව ඒ දේ පරිහරණය කරන්න තියෙන ඥානයක් තියාගෙන ඒක යථාර්ථයේ දකින්න නුවණ පවත්වන්න පුළුවන් නම් ඒක තමයි නිවැරදිව ධර්ම ප්‍රතිපදාවක් වඩන කෙනෙකු තුළ ඇති වෙන්නට ඕනේ. ඒ හින්දා ඒක කිසිම ගැටලුවක් වෙන්නේත් නැහැ, බරක් වෙන්නේත් නැහැ. ඒ නිසා ඒ ගැන ආයාසයක් ඇති කරගන්න නැතුව ස්කන්ධ ධර්මයන් පිළිබඳව මානසිකාරයේ පවත්වන්න ඒක ප්‍රශ්නයක් නැහැ. එහි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්නයක් තියෙනවා. අනුශය සහ ආශ්‍රව සහ ගති අතර වෙනස කෙටියෙන් පැහැදලා දෙන්න කියලා. අනුශය කියලා කියන්නේ එතන අකුසලයක් විදිහට පේන්නේ නැහැ. හැබැයි එතනදී අනුශය වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අනුශය කියන දේ ඇත්තටම තියෙන්නේ මේ මතු පිට පේන්නේ නැහැ. නමුත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් රාගානුසයෙන් අනුසය වෙනවා කියලා කියන්නේ සැප වේදනාවේ රාගානුසය අනුසය වෙනවා කියනකොට හැම සැප වේදනාවක් කියන තැනම රාගය තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. එතකොට ඒ රාගය කියන දේ එතන යෙදෙන්න පුළුවන්කම ඇති කරන්න පුළුවන්කම තියෙන. ඒක හරියට වියලී ගිය බීජයක් වගේ. ඒක ඕන වෙලාවක ඒකට අවශ්‍ය දේවල් ටික යෙදුණු ගමන් වැඩෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට තමයි අනුසය කියලා කියන්නේ. ඊට පස්සේ ආශ්‍රව කියලා කියන්නේ බොහෝ කල් සිට පුරුදු කරපු කෙලෙස්. නැතිනම් බොහෝ කල් සිට පුරුදු කරපු දේවල් ටික. ඒකට ඒ බොහෝ කල් සිට පුරුදු කරපු කෙලෙස් ටික ආශ්‍රව වෙනවා. ආශ්‍රවම අපිට ගති විදිහට හම්බ වෙන්නේ ආශ්‍රව වල ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඒ විදිහට අපි ඇති කරගත්ත දේවල් තමයි ගති හෝ ගති නිමිති විදිහට අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ආශ්‍රව කියන කෙලින්ම එතන කාමයේම තියෙනවා. එතන පටිඝයේම තියෙනවා. එතකොට භවයේම තියෙනවා. මේ විදිහට ආශ්‍රව කියන එක පුරුදු කියනකොට ඒක අපිට කෙලින්ම අපි ඒක පුරුදු කරලා තියෙන කැමැති අකමැති මේ ඕන විදිහකට ඒක තියෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අනුසය කියන එකේදී ප්‍රකට නැහැ. ඊටාම අප්‍රකටයි. අප්‍රකටව ඒක තියෙනවා ඕන වෙලාවක ප්‍රකට වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අනුසය ඒ කියන්නේ ආශ්‍රව මට්ටමටවත් නොගිය මට්ටමක් තමයි අනුසය මට්ටම කියලා කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. අවසාන වශයෙන් එක ප්‍රශ්නයක් තියෙනවා හඳුරන්නේ සතර සතිපට්ඨානය ගැන. මේක මේ අහලා තියෙන්නේ මේ අහන තැනැත්තා YouTube මාර්ගයෙන් තව ධර්මදේශනා අසලා තියෙනවා. ඒක ධර්මදේශනාවකදී අහලත් ඇහුණලු මේ සතර සතිපට්ඨානය හරියාකාරව වඩවන්න නම් ගිහි ගේ අත්හැරලා
පැවිදි ජීවිතයකට හෝ කැලේකට ගිහිල්ලා භාවනාවකට යෙදෙන්න ඕන කියලා කියනවලු. මේ ස්වභාවය පොඩ්ඩක් පහදා දෙන්න කියලා කියනවා. එහෙම වුණොත් එහෙම සවැත් නුවර හිටපු අයට සතිපට්ඨානෙ වඩන්න බැරුව යනවා. ඒ නිසා මං හිතන්නේ ඒක සාර්ථක උත්තරයක් නෙමෙයි. නිවන් දකින්න ඕනම කෙනෙකුට සතිපට්ඨානය වඩන්න පුළුවන්. සතිපට්ඨානය වැඩිම තුල අරිහත් මාර්ගයේ උපදවනවා නම් කෙනෙක් අරිහත් මාර්ගයේ උපදවන්න පුළුවන් කෙනෙකුට පැවිදි භාවයට පත් වෙලා ඒක වඩා පහසුවක් තියෙනවා. සමහර විට කෙනෙකුට පුළුවන්කම තියෙනවා ගිහි ජීවිතයේ ඉඳලා සතිපට්ඨානය වඩලා සෝවාන් වෙලා සකුදාගාමීත් වෙලා ඕනනම් අනාගාමීත් වෙලා අවසාන මොහොතේ ගිහි ජීවිතයේ අන්තිම මොහොතේ අන්තිම හිතේ ඇත්ත දැකලා එතනින් මිදෙන්න. ඒ රහතන් වහන්සේට කියනවා සමසිසී රහතන් වහන්සේ කියලා. අන්තිම සිතේ ඇත්ත දකින්න. ඒ නිසා ඒකට අනිවාර්යෙන් පැවිදි සිවුරක් දරාගත යුතුමයි කියන එක කියන්නේ නැහැ. හැබැයි සම්බාධෝ ගරාවාසෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා කියනවා. ගිහි ගෙදර සම්බාධ සහිතයි. පැවිද්ද කියන එක හරියට ප්‍රතිපදාව වඩන්න අහසක් වගේ කියනවා. ඒ වගේ ප්‍රතිපදාව වඩන්න පහසුවක් තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ගිහි ජීවිතේ බෑයි කියලා. ඒ නිසා සතර සතිපට්ඨානය වඩන්න ගිහි කෙනෙකුටත් පුළුවන්. හරියට වඩනවද වැරදිවට වඩනවද කියන එක තීරණය වෙන්නේ මාර්ගඵල ලැබීම සහ නොලැබීම කියන දේ මතනේ. එහෙම නැතිනම් මාර්ගයේ උපදවනවා සහ නොඋපදවනවා කියන එක මතනේ. සතිපට්ඨානය වඩනකොට පැවිදි වෙලත් ඒක නිවැරදිව නොකළොත් නිවැරදි අවබෝධයක් ඇතුව දර්ශනයක් නැතුව සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවක් නැතුව සතිපට්ඨාන භාවනාව කළයි කියලා පැවිද්දෙක් වැඩුවත් එයාට ප්‍රතිඵල නැහැ. හැබැයි ගිහියෙක් වැඩුවොත් එයාට ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා ඒකට බලපාන්නේ තමන් ප්‍රතිපදාව වඩන ආකාරයේ මිසක වෙනත් දෙයක් නෙමෙයි. පැවිද්දෙකුට වෙන සතර සතිපට්ඨානය ගිහියෙකුට වෙනමයි කියලා නැහැ. එකම සතර සතිපට්ඨානය ගිහියටත් පැවිද්දටත් නිවන දක්වාම වැඩි හැකියි. ඒ ස්වාමීන් වහන්සේ බොහෝ පැහැදිලි. එහෙනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද ශ්‍රී ලංකා බෞද්ධ සංගමේ කැල්ගරිවල තියෙන ශ්‍රී ලංකා බෞද්ධ සංගමේ ආරාධනාව පිළිගෙන අද මේ අවස්ථාවට වැඩම කිරීම කරලා අප වෙනුවෙන් අනුකම්පාවෙන් මේ ධර්ම දේශනාව ඉදිරිපත් කිරීම ගැන අපි බොහෝ සෙයින් කෘතඥ වෙමි. ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන මේ උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට මේ අපි සියලු දෙනාම රැස් කරගත්ත හේතු කුසලයන් හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර මේ අද මේ අවස්ථාව අපිට මේ විදිහට ඉදිරිපත් කරන්න පිහිට වුණු උදව් වුණු අපගේ සුඛිත ස්වාමින් වහන්සේ ඇතුළු අනික් ස්වාමින් වහන්සේලාටත් අනික් ගිහි ඇත්තන්ටත් මේ රැස් කරගත්ත සියලු කුසල අනුමෝදන් කරනවා. ඒගොල්ලන්වත් ප්‍රාර්ථනා කරන්නා උතුම් බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා. හොඳයි කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී සත් ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ සීල කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන ලබත්තා දෙවියන්ට මේ පින් තුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න. ඒ සියලු ඥාතීන් මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වේවා. ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද මේ කුසල ධර්මයේ සඳහා සම්බන්ධ වෙන ඒ ශ්‍රී ලංකා බෞද්ධ සංගමේ ඒ සියලු පින්වත් පිරිසටත් අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා. ඒ වගේම මේ කටයුතු සඳහා ආරාධනා කරලා සියලු කටයුතු මේ විදිහට සම්පාදනය කරලා මේ හැම දිනාටම මහා සත්පුරුෂයෙක් විදිහට කටයුතු කරන අපේ පින්වත් මහී මහත්මයාටත් අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම සේනාසනේ අපේ සුඛිත පරිහාමුදුරන්ටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම මේ සියලුම කුසලය නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිසම හේතු වාසනා වේවා. උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය පාරමිතාවක් වේවා කියලා සාදු කියලා හැම දිනම ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම
තෙරුවන් සරණයි.